පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා ආයුෂ බොහෝ වේවා. දැන් හැමෝම කතා කරන්නේ මේ විදිහට. අපි නම් වැඩසටහන ආරම්භ කරපු දවසේ ඉඳලා අත් දෙක එකතු කරලා ආයුෂ බොහෝ වේවා කියලා තමයි පටන් ගත්තේ. සහ අවසන් කරේ. ඉතින් කොහොම වුණත් ඔන්න පොසොන් මාසයත් ආරම්භ වෙලා කෙමෙන් කාලය ගත වෙලා යනවා. මේ සංචරණ සීමා වසංගත තත්වයන් මේ විවිධ දේවල් යටතේ ඔබ ආරක්ෂා සහිතව ඔබේ නිවසේ රැඳී සිටිමින් ඔබේ එදිනෙදා කටයුතු සිදු කරගනිමින් ඉන්නවා ඇතයි කියන විශ්වාසය ඇතිව අපි ඔබට මතක් කරන්නට ඕන දේවල් බොහෝමයක් වැඩසටහන අතරතුරේදී පැහැදිලි කරන්නම්. ඉතාම ගෞරවයෙන් ඔබ පිළිගන්නවා සීතරාවනා වැඩසටහනට. දැන් මේ දවස්වල ඔබට ලැබෙන විවේකයත් එක්ක ඔබට යමක් හිතන්න, ඔබේ ජීවිත චර්යාව, ඔබේ ජීවන රටාව කිසියම් වෙන මාර්ගයකට යොමු කරගන්න කාලාන්තරයක් තිස්සේ තිබිච්ච උනන්දුවට හොඳම කාලය ඇවිල්ලා කියලා අප විශ්වාස කරනවා. ඒ නිසා අපේ ජීවිත අප බලාපොරොත්තු වෙන ඒ නිවැරදි මාර්ගයට යොමු කරගන්න, විශේෂයෙන්ම මේ රාවණා ඉතිහාසය හා බැඳුණු ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් අපිට ලබා දෙන පාඩම් අපේ ජීවිතයට සමීප කරගන්න පුළුවන් බොහොම සුවිශේෂ දෙපළක් අද සේත රාවණ මැදිරියට අපි ආරාධනා කළා. විශේෂයෙන්ම හඳුන්වා දෙනවා නම් වෙද පරම්පරාවක් විදිහට, රාජකීය වෙද පරම්පරාවක් විදිහටත් බොහොම අනාදිමත් කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආපු බොහෝ දේවල් මේ පරම්පරාව තුළ තියෙනවා. ඒ නිසා දේශීය විදේශීය බොහෝ දෙනා සූපත් කරමින් ජාතියේ පිනට පහළ වුණු අපේ සුවිශේෂ චරිතයක් විදිහට එතුමන්ව හඳුන්වන්න පුළුවන්. ඕගොඩපළ වෙද පරම්පරාවේ වර්තමාන පුරුක අබමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය නාමයෙන් හඳුන්වන වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කස්තුරිආරච්චි වෛද්‍යාචාර්යතුමා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අවශ්‍ය බොහෝ වේවා කියලා. අවශ්‍ය බොහෝ වේවා. මේ මොනතරම් බාධක සීමා සංචරණ බාධක තිබුණත් අපි ඒ අදාළ කරන නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් ඒ පැමිණීමේ අවසර පත්‍රය යවුවට පස්සේ ලංකාවේ කොහේ කුමන කටයුත්තක් තිබ්බත් එතුමන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ජ්‍යොතිෂ්‍ය කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව අවිශ්වාසයකින් ඒවා අතෑරලා දාපු කාලෙක රාවණ වැඩසටහන හරහා එතුමන් කිව් බොහෝ දේවල් එක්ක මේ පිළිබඳව යලි හිතන්න, මේ ජ්‍යොතිෂයේ තිබෙන බොහෝ සුවිශේෂතා විශේෂත්වයන් පිළිබඳව හොයලා බලන්න අපිට මේ විෂය ගැන කැමැත්තක් ඇති කරපු බොහොම සුවිශේෂ කෙනෙක් විදිහට එතුමන්ව හඳුන්වන්න පුළුවන්. ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ, ගුප්ත විද්‍යාචාර්ය, ගුප්ත විද්‍යා ශිරෝමණී, ජ්‍යොතිෂ රත්න, දේශමාන්‍ය අපේ වැඩසටහනට විශාල ආලෝකයක් ගෙන ආපු ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයාවත් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ආයුෂ බොහෝ වේවා. දැන් අපි උත්සාහ කරනවානේ බොහොම කාලයක් තිස්සේ අපේ ජීවිත හරි පැත්තට ගන්න. නමුත් අපිට වැඩ වැඩි. අපිට දරුවන්ගේ පන්ති කියයි. රැකියාවට ගිහිල්ලනකොට ප්‍රමාද වෙනවා කියලා. නමුත් දැන් අර ගිය අවුරුද්දෙත් අපිට මග ඇරිච්ච අතෑරිච්ච කරගන්න බැරි වෙච්ච යුගය කාලය එළඹිලා තියෙනවා. අපි කිසියම් විදිහකට අපේ දිනචර්යාව, අපේ වැඩපිළිවෙල වෙනස් කරගන්නවා නම් ජීවිතයට හොඳ හැරවුම් ලක්ෂයක්. මේක හුඟක් අය කියන්නේ මේ ටර්නින් පොයින්ට් එකක් කියලා. එහෙම හැරවුම් ලක්ෂයක් ගන්න පුළුවන් වෙලාවක්. අපි කන කෑම අගුණයි. අපි බොන බීම අගුණයි. අපි කරන බොහෝ දේවල් අගුණයි. දැන් වෛද්‍යාචාර්යතුමා ගාවට බොහෝ දෙනෙක් එන්නේ ලෙඩක් වෙලා මේ අත උස්ස ගන්න බැරුව, මේකේ ප්‍රශ්නයක් තියෙනවා, අහවල් ලෙඩේ තියෙනවා, ඔළුවේ කැක්කුමක් තියෙනවා, කන කෑම දිරවන්නේ නැහැ, එක එක ප්‍රශ්න අරගෙන. හැබැයි මේ අපේ ජීවන රටාව වෙනස් කරන විදිහ වෛද්‍යාචාර්යතුමෙකුටම තමයි කියන්න පුළුවන්. ගන්න ආහාර රටාව මේ ඔක්කොම දැන් පටන් ගන්න හොඳ වෙලාවනේ. ඒ නිසා අපි මේ වසංගතයට බෙහෙත් කරන්න නැතුව අතීතයේ තිබිච්ච වසංගත ගැන දැන් කතා කරලා ඉවරයි. අපි අවුරුද්දක් තිස්සේ කතා කරා. අපි එහෙමනම් මෙතනින් එහාට මේ එගොඩ වෙමු.
අපි මෙතනින් එහා පියවර තියමු දැන්. අපි කොහොමද අපේ ජීවිතේ හරි පාරට ගන්නෙ? ඉතිහාසයේ තිබිච්ච හරි පාරට. අසංග මහත්තයා මේ අපි වැඩසටහන ආරම්භයේම දැන් අවුරුද්දක් තිස්සේම අපි කතා කළා කොහොමද මේ වසංගත තත්ත්ව ලෝකයේ ඇති වුණේ විකාශනය වුණේ අවසාන වුණේ යලි නැගා සිටියේ කොහොමද මේක රාවණ අවදීන් ඉඳන්ම මේ වසංගත තත්ත්වයන් ලෝකෙට ඇති වුණා ඒවා මර්ධනය වෙලා ගිහිල්ලා ආපහු මිනිස්සු දිනචර්යාවට පුරුදු වුණා එහෙම මේක හැමදේම චක්‍රයක් විදිහට තමයි මේ ගමන් කරන්නේ. ඒ ලෝකේ වුණත් එක චක්‍රයකට ගමන් කරන්නේ. ඉස්සෙල්ලාම ලෝකේ නිර්මාණ අවධිය තිබුණා. දැන් දියුණු වෙලා ඇවිල්ලා ඊට පස්සේ ලෝකේ විනාශ වෙනවා. ඒ විදිහට ආයි ලෝකේ නිර්මාණය වෙනවා. මේක චක්‍රයක් විදිහට තමයි යන්නේ. මේ චක්‍රය හැම අවස්ථාවකම හැම දෙයක්ම චක්‍රානුකූලව තමයි පවතින්නේ. ඒ විදිහට මේ වසංගතයක් වුණත් මේක චක්‍රයක් විදිහට තමයි තියෙන්නේ. දැන් 1920 දී උණක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අතතුරේදී අපට කොලරාව වසූරිය මැලේරියාව වගේ වසංගත ආවා. ඒ හැම එකකින්ම අපේ රටේ මහා විශාල සංඛ්‍යාවක් මැරිලා තියෙනවා අපේ රටෙත්. දැන් 1920 දී ආපු උණට අපේ 20000ක් විතර මැරිලා තියෙනවා. මේ ස්වභාව ධර්මය අපට මිනිසාට විටින් විට දඬුවම් කිරීමක් තමයි මේ කරන්නේ. මොකද ස්වභාව ධර්මය පරයා නැගෙන්න හදනකොට මේ සිවිල් සමාජය විද්‍යාව කියන මේ භෞතික උපකරණය හරහා කාර්මික උපකරණ හරහා මේක වෙනස් කරන්න දඟලනකොට මිනිස්සු පරිසරය වෙනස් කරනකොට ලෝකේ වෙනස් කරන්න හදනකොට ස්වභාව ධර්මය විසින් අපට මිනිස්සුන්ට පොඩි දඬුවමක් දෙනවා. ඒක තමයි ඒ කාලේ ඉඳන්ම ස්වභාව ධර්මය මේ දඬුවම දුන්නා. මේ දඬුවම අපි විඳින්න වෙනවා. මොකද අපි වැරදි කරපු නිසා තමයි අපිට මේ දඬුවම ස්වභාව ධර්මය දෙන්නේ. එතකොට මේ වැරද්දට දඬුවම අපි ගත්තේ නැත්තම් මේ ස්වභාව ධර්මය මෙතනින් නවතින්නේ නැහැ. එයා තව දඬුවමක් දෙනවා. ඒකින්ද මොන වැස්ලින් එක හැදුවත් මොන බේත් හැදුවත් මේ වසංගතයෙන් ලෝකයේ ස්වභාව ධර්මය අපේක්ෂා කරන මරණ සංඛ්‍යාව වෙන්න ඕනේ. ධනගහනේ අඩු වෙන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. අනේ එදාට තමයි ස්වභාව ධර්මය නතර වෙන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳ න්‍යාය. දැන් පරාක්‍රම බාහුවතුමාගේ කාලේ ලංකාවේ ජනගහනය කෝටි 6ක්. දැන් තියෙන්නේ 2,54 ලක්ෂයක් නේද? මේ ජනගහනේ. එතකොට ඇයි මේ කෝටි 6 ජනගහනේ නැති වුනේ එකපාර? ස්වභාව ධර්මය ලංකා භූමියට දරා ගන්න බැරි ජනගහනේ අඩු කළා තියෙන්නේ. අපිට ලිඛිත ඉතිහාසයක් නැහැ කොහෙවත් මේක ආක්‍රමණයකින් මිනිස්සු කෝටි ගණන් මරුණා කියන්නේ. කවුරු හරි ඇවිල්ලා අපේ රටේ මිනිස්සු වහල් සේවය සඳහා ගෙනිච්චා කියන්නේ අපිට හොඳ ලිඛිත මූලාශ්‍ර තියෙන රටක් අපේ ඉතිහාසය සම්බන්ධව අඛණ්ඩ ලිඛිත ගලාගෙන ආපු ඉතිහාසය මහාවංශය වගේ ප්‍රෞಢ කෘති තියෙන රටක එහෙම ඉතිහාසයක් ගැන අපිට නැහැ. එහෙනම් මේ කොහොමද කෝටි 6ක හිටපු මහා පරාක්‍රම බහුලතුමාගේ පොළොන්නරුව අවදී හිටපු කෝටි 6ක ජනතාව කොහොමද මේ කෝටි 2කමාරට අඩු වුනේ? අද වෙනකොට. ඒක උනේ ස්වභාව ධර්මයක පාලනය කළා. මොකද මීට වැඩිය වනගහනයක් තිබුණා ඒ කාලේ. මීට වැඩිය ක්‍රමානුකූලව වාපි ශිෂ්ටාචාරයක් හඳා පරිසරය මේ ආරක්ෂා වන විදිහට ගොවිතැන්පත් කළා මිනිස්සු සරලව ජීවත් වෙන්න පුරුදු කළා තිබුණා. ඒ තිබුණත් ස්වභාව ධර්මයක් දඬුවම් දුන්නා ඊට වැඩිය දේවල් කරන්න ගියාම. ඔය පරාක්‍රම සමුද්‍රය කියන එක මා පෞද්ගලික විස්තර කරන්නේ හැම ජලාශයකටම වැව හෝ ජලාශය කියලා පරාක්‍රම සමුද්‍රය කිව්වේ ඇයි කියන එක මට අදටත් ගැටලුවක් තියෙනවා. මම විශ්වාස කරනවා ත්‍රිකුණාමල වරායේ ඉඳලා මාතිකාවක් තිබුණාද කුඩා බෝට්ටු වෙන්න පුළුවන් පරාක්‍රම සමුද්‍රයට කියලා. ඒක මගේ පෞද්ගලික මතයක්. පරාක්‍රම බාහුවතුමා කියන්නේ එච්චර ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. ඒ චන්ද්‍රිකා මම දැක්ක මේ ළඟදී අන්තර්ජාලයේ තියෙනවා චන්ද්‍රිකා ඡායාරූප තියෙනවා පරාක්‍රම සමුද්‍රයේ ඉඳන් මුහුදට යන්න පුළුවන් මේ ගංගාවක් තිබිච්ච මූසිතියම භූගෝල පිහිටීමක් තියෙනවා. එතකොට ඒ හරහා බලන්න සමුද්‍රය කිව්වේ ඇයි කියන එක තව ටිකක් ගවේෂණය කරලා බලන්න ඕනේ. මටත් හිතුණා මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්. පරාක්‍රම බහුලතුමා කියන රටවල් කීපයක් ආක්‍රමණය කරපු මේ ආසියාව තුල තමන්ගේ රාජධානි ව්‍යාප්ත කරපු රාජ්‍ය ව්‍යාප්ත කරපු ඉතා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මේ රජතුමාට හැකියාව තියෙන අනිවාර්යෙන් පොළොන්නරුවට නැවක් ගේන්න. ඒසා එහෙම දිනු කරපු රට
එතනින් එහාට දිනු කරගන්න බැරි වෙන්න ඇති ස්වභාව ධර්ම දඬුවම් කරන්න සමහර විට. හරි? ඒ විදිහට ඇවිල්ලා මේකට අපි බැමිණි ඉතිහාසය. දැන් මේ හැම එකම චක්‍රයක් මේ බැමිණි ඉතිහාසය ආයි අපට එන්න ඕනේ. එක් යුගයකදී. මගේ මතයේ තියෙන 2030 වෙනි ඉස්සලා එන්න ඕනේ කියලා. ආයිත් බැමිණි ඉතිහාසය එන්න ඕනේ. ඒ කාලේ ආයෙ එන්න ඕනේ. මේක චක්‍රයක් යන්නේ. අපි සුනාමි ගැන දැනගෙන හිටියේ නෑ. අපි දැනගෙන හිටියා අපේ ඓතිහාසික මුලාශ්‍රව තුන සුනාමියක් කැලණ තිස්ස රජතුමන් කාලේ ආවයි කියලා. අපි hina වුණා. මොකද ගොඩ ගලන්නේ කොහොමද කියලා. හරි? නමුත් අපිට සුනාමියක් ආවා. ගියේ කැලණ තිස්ස රජතුමාගේ සුනාමිය පමුණුවට එනකල් වෙලා තිනවා මහරගම. ඒකට හොඳම උදාහරණය තමයි කැලණ තිස්ස රජතුමා පොළොවේ යට මගුල්ලට පිටින් ගිලා බැස්ස තැන තියෙන්නේ පමුණුවේ පොඩ්ඩක් එහා පැත්තේ කොට්ටාව හරිය තියෙන ස්ථානේ අද හෝටලයක් තියෙන හදලා තිනවා. ඒ කියන්නේ කැලණ තිස්ස රජතුමා දුවගේ බිස මේ දූ කුමාරිගේ නැව ඒ හරියෙන් පාවෙලා යනවා කියලා ආරංචියට කැලණේ ඉඳන් ඇතා පිටින් ආවා. එනකොට මුහුද යටින් කාදනය වෙලා තිබිච්ච පරිසරයත් එක්ක අර ඇතත් එක්ක ගිලා බැස්සා එතන. එතකොට හිතන්න එපා කොළඹ කොටුවටත් ඇවිල්ලා තියෙනවා සුනාමිය පෘතුගීසින්ගේ කාලේ. 200ක් මැරිලා තියෙනවා. අපි ඒ ඔක්කොම අමතක කරලා අපි මුහුද කොට ගන්න කියන සංකල්පය අපි දූපත් වාසීන් විදිහට අමතක කරලා තියෙන යෝගයක අපට ඇවිල්ලා මතක් කරලා දුන්නා මෙහෙම මුහුද කොට ගලනවායි කියලා. සුනාමි කියලා තත්ත්වයක් තියෙනවායි කියලා. උදම් රළ ඇති වෙනවායි කියලා. ඉතින් ඒ වගේ මේ ඇවිල්ලා තියෙන්නේ දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන චක්‍රාකාරව ආපු 1920 මෙහෙමයක් වෙලා තියෙනවා 2020 දැන් මේ ඇවිල්ලා තියෙනවා මේකට අපි මුහුණ දෙන්නම ඕනේ. මේකට මුහුණ දෙන්න නම් අපි නැවත ස්වභාව ධර්මයේ න්‍යාය සොයාගෙන ආයුතුයි. ස්වභාව ධර්මයේ න්‍යාය හොයාගෙන ආයුතු නම් අපි කොතෙන්ටද යන්න ඕනේ? අපේ හෙළය දියුණු කරපු විශාලම ශිෂ්ටාචාරය ඇති කරපු මේ මහා රාවණයන්ගේ යුගයට යනකල් අපට යන්න සිද්ධ වෙනවා. මොකද මහා රාවණයන් තමයි මුළු විශ්වයටම හඳුන්වා දුන්නේ පරිසරය ආරක්ෂා කරගෙන කොහොමද මිනිසා දියුණු වෙන්නේ කියන සංකල්පය ඇති කළේ මහා රාවණයන්. හොඳම උදාහරණය තමයි අසංක මහත්තයා මහා රාවණයන්ගේ කාලේ ශ්‍රී ලංකාවේ තිබුණේ ඔක්කොම මහා මාර්ග උමම් මාර්ග. එකක් උමම් මාර්ග වලින් යනකොට ගුවනින් වාගේම සැතපුම් ප්‍රමාණය අඩු කරගත්ත හැකි. මොකද කන්දක් තියෙනවායි කියලා කන්ද වටේ පාර දාන්න ඕනේ නෑනේ. කන්ද මැදින් උමග ගියාම කිලෝමීටර් හමාරට 50ක් 60ක් අඩු වෙන්න පුළුවන්. හරි? එතකොට ඒ එකක් දුර ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ගුවන් සැතපුම් වාගේ තමයි ඒක වැටෙන්නේ. එතකොට අනික් එක තමයි ඒ හරහා ගොඩ යනකොට අපි පාරක් ඉදි කරන්න ගියාම මොනතරම් පරිසර විනාශයක් සිද්ධ වෙනවද? ගස් කොළන් කොච්චර කපනවද? කැපෙනවද? හරි? එතකොට ඒ සියලු උමම් මාර්ග වලින් මහා මාර්ග ටික හදාගත්තට පස්සේ රාවණා කල තිබුණු උමන් මාර්ගයක පස් දෙනෙකුට එක පේලියට යන්න පුළුවන්. එච්චර පළල උමම් මාර්ග මම්මාවක් තිබිලා තියෙනවා. මේක අපරටට විතරක් නෙවෙයි වෙනත් බැබිලෝනියානු ශිෂ්ටාචාරයට මේ වාගේ වෙනත් ශිෂ්ටාචාරයන්ට පවා තිබිලා තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා මේ උමම් මාර්ග. අද වැඩසටහන මින් පෙර සාකච්ඡා නොකළ බොහොම විශේෂ මාතෘකාවකට යනවා. ඉතා හොඳයි. අනිවාර්යෙන්. එතකොට මේ පරිසරය මහා රාවණතුමා කවදාවත් පරිසරය විනාශ කළේ නැහැ. එතුමාගේ මයුර යන්ත්‍රය හදන්න දනුමොනර යානාව පුෂ්පක රථය හැදුවේ මොනවයින්ද? මේ යන්ත්‍රයේ ක්‍රියාත්මක කළේ රසදිය වලින්. අද ලෝකයේ රසදිය යොදාගෙන අපි මේ හෙළියෝ පරිශන නොකලට NASA එකනොත් රසදිය යොදාගෙන ගුවන් යානාවක් අත්හදා බලලා තියෙනවා. මේ කතා කරන වෙලාවෙත් කොයිතරම් රසදිය පිළිබඳ පරීක්ෂණ කරනවා. රසදිය පිළිබඳ ලෝකයේ පරීක්ෂණ දැන් එමටයි. ඔවුන් යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරනවා රසදිය වලින්. අපි හෙළියෝ බොහොම කම්මැලිකමට රසදිය දා කමන්නේ හොඳයි ඔක අල්ලන්න එපා ඈ. ඔක විසයි කියලා පැත්තකට දාලා තියෙනවා මිස. අපි රසදිය කාපු මිනිස්සු හෙළියෝ කියන්නේ. අපි වෙද මහතුරු රසදිය කණ්ඩ මිනිස්සුන්ට දුන්නා. හදලා වෙද සනීප වෙන්න. එහෙව් જાතියක් අපි සිංහල જાතිය කියන්නේ. එතකොට පරිසර දූෂණයක් ඇති වුන්නේ රසදියෙන් තමයි දහනය වාන වාතයක් මේකෙන් එළියට වෙන්නේ නැහැ. වාතය දහනය කරන්නේ. එතකොට පරිසර දූෂණයක් වුණේ නැහැ. මෙතුමාගේ යන්ත්‍රය හදන්න කිසිම ලෝහ වර්ගයක් නෙමෙයි පාවිච්චි කළා කියන්නේ. හිමාල කන්දට යොදුන් 4ක් ඈතින් තියෙන මයූර කියන වෘක්ෂයේ ලී තමයි ගෙනත් තියෙන්නේ.
පුෂ්පක යානේ හදන්න. පුෂ්පක යානේ විතරක් නෙවෙයි. උතන යානා හා විමාන කියලා දෙකක් හැදුවානේ. යානාව කියලා කියන දෙන්නෙකුට තුනෙකුට යන්න පුළුවන් එක. විමානය කියන 100කට යන්න පුළුවන් එක. මම එක සැරේකොත් කිව්වා මේ විමානයක් ඇතුලේ ආසන 100ක් තිබෙනවා, නිදන කාමර 3ක් තිබෙනවා, වැසිකිලි කැසිකිලි කාමර 2ක් තිබිලා තියෙනවා. එතකොට මේ දැන් තියෙන ගුවන් යානය පරාදයි ඒකට. හරි? එතකොට මේක හැදුවේ කෙලින්ම මයුර කියන මේ ගස්වල ලී වලින් හැදුවේ මේ යානාව. එතකොට මේක ස්වභාව ධර්මයේම කොටසක්. හැබැයි මේකෙන් උඩින් යනවා. ස්වභාව ධර්මයට කිසිම හානියක් නැහැ. මේ යානාවක් කඩා වැන්නත්, මේ යානාවක් ගිනි ගත්තත්, මේ යානාවක් මේ අහක දැම්මත් මේක දිරලා පොළොවට පස් වෙලා යනවා. එච්චරයි. ඒක නිසා අපි යලිදු ඒ තාක්ෂණය හොයාගෙන යා යුතුයි. මම ඒ ශ්‍රාවණගේ තාක්ෂණයෙන් පොඩ්ඩක් මෙහා පැත්තට එන්නම්. ඔබතුමා අපි දැන් ගියපු එක්කෙනෙක් බාන්න පොළොන්නරුවේ මහා පරාක්‍රම බාරවත්තුමාගේ මාලිගාව ඇති කියලා තියෙන හැටි. ලෝකයට ගොඩනැගිලි තාක්ෂණය දකුණු ආසියාවටම අග්නිදිග ආසියාවට නැකල් දුන්නේ අපි. ඒකට හොඳම උදාහරණය තමයි පොළොන්නරුවේ තියෙන පරාක්‍රම මාලිගාව. ඒකේ හොඳට බලන්න අඩි 6ක් විතර පළල බිත්තිය. තට්ටු දෙකක් යනකල් ඉස්සල්ලාම හෙලයෝ කරන වැඩි හොඳට අත්තිවාරම දානවා. ගල් කණු දාලා ගල් හොඳට දාලා අත්තිවාරම සකස් කරනවා ශක්තිමත්වම. හොඳටම. ඒකනේ අත්තිවාරම් ඉතරක් තියෙන අපේ ගොඩනැගිල්ල දැන්. උඩ නිර්මාණය වෙන්න දැවේ. පරාක්‍රම රජමාලිගාව තමයි හොඳම නිදර්ශනය තියෙන්නේ. අඩි 6ක් විතර පළල ඝනකම බිත්තිය යනවා තට්ටු දෙකක් උඩටම යනකල්. එච්චරයි යන්න පුළුවන්. ඒ යනකොට මහ විශාල ගස් කඳන් වට අඩි 6ක විතර කඳන් මේ බිත්තියට එකතු කරලා තියෙනවා. බිත්තියට අලවලා ඒක මැදිකර තමයි ගිහලා තියෙනවා. ඒතර අඩි තට්ටු දෙකක් බේරන්න බිත්තිය තියෙනවා. එතනින් එහාට බේරන්නේ අර ගහේ කඳේ. ඒ ගස් කඳන් උඩට අඩි 50-60ට ගියපු කඳන් වල තමයි පරාක්‍රම බහුව තට්ටු 7ක් හදලා තියෙන දැවමේ. ඒ සංස්කෘතිය අද අපට දකුණු ඉන්දියාවෙන් අපිව හැම වෙලේම ආක්‍රමණය කළා. රාවණ යුගයේ ඉඳන් මේ දක්වාම ඉන්දියාව අපිව ආක්‍රමණය කරනවා. මේ ආක්‍රමණවල හේතුවක් විදිහට තමයි අපේ ගොඩනැගිලි ගෘහ නිර්මාණ ශිල්පය අපට නැති වෙන්නේ. මහා පරාක්‍රම බාහුව රජ මාලිගාවට ගියාම ගඩොල් උණු වෙලා තියෙනවා මේ සොලිය ගිනි තියපු වෙලාවේ. එතකොට නමුත් පාදම ගත්තාම ඒ තියෙන්නේ අද චීනයේ තායිලන්තයේ තියෙන පන්සල් වල තියෙන ගෘහ නිර්මාණ ශිල්පය තියෙන්නේ. ඒතකොට කොහෙන්ද මේක ගියේ? මේක ලංකාවෙන් ගියේ. ලෝවා මහා ප්‍රාසාදයේ තට්ටු 7ක් හතම දැව. ඔය සිස්ටම් එක තිබුණේ. බිත්තිය බඳිනවා පුළුවන් තරම් උඩට. ඊට පස්සේ බිත්තියට ලොකු ගස් ගෙනහල්ලා ඒවා මඩේ දාලා පදම් කරනවා මාස ගණනාවක් තිස්සේ. පදම් කළා ඒවා තමයි තියලා උඩට ලීයෙන් ඉතුරු තට්ටු ටික යන්නේ. ඒ විදිහට අපි ශක්තිමත්ව හොඳට මේ ස්වභාව ධර්මයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ ස්වභාව ධර්මයෙන් ඈත් වුණොත් ස්වභාව ධර්මය අපට දඬුවම් දෙනවා. මේ ඇවිල්ලා තියෙන අපි ස්වභාව ධර්මයෙන් දඬුවම් විඳින කාලය. එහෙනම් අපි අධ්‍යාත්මිකව හා බාහිර කියන දෙකෙන්ම අපි මුලටම යා යුතුයි. ස්වභාව ධර්මයේ කරාම යා යුතුයි. එහෙනම් මේ පාවිච්චි කරන යාන වාහන වලින් දැවෙන පිට වෙන මේ තෙල් දුමාරේ ඕසෝන් ස්තරය විනාශ කරන මේ කර්මාන ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය ටික අපි බොන වතුර ටික අපිරිසුදු කරන අපේ ගෙදර කුස්සියේ ඉඳලා හරි ඉස්සර ගෙදර එක කුස්සියේ උණු වතුර ටිකක් හලන්නේ නැහැ කුණු ගොඩට. ඒකට ඇල් වතුර ටිකක් කලවම් කරලායි ඔන්න මේ විසිකලේ. මොකද කුණු ගොඩේ ඉන්න සුද්ධ ජීවීන් මැරෙනවා. මොකද ඒ කුණු ගොඩෙන් තමයි කාබනික පොඩ ටික අපි ගත්තේ. ඒකයි. අද මොකද වෙන්නේ? අද අපි උණු වතුර ටික විසි කරනවා නිකන් එළියට. පොස් කාලා. එතකොට අර පරිසරයේ ඉන්න සුද්ධ ජීවිය පවා මැරෙනවා. අපි අපේ ජාති සුද්ධ ජීවිය පවා ආරක්ෂා කළා පරිසරයේ ඉන්න. දැන් හිතන්නේ අපි ගැන විතරයි. අපි ගැන විතරනේ හිතන්නේ. ඉතින් අපි ගැන සාමූහික අපි මේ මිනිස්සයා කියන සතා සාමූහික සත්වයක්. මීමැස්සෝ ටික මැද වෙලා ගියොත් එහෙම අපි ඉක්මනටම මැරිලා යනවා. පරාගණය කරන්න සතෙන් නැතුව. ඉතින් අපිට තනිව ජීවත් වෙන්න බෑ මේ ලෝකයේ ඔක්කොම ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම බාහිරින් යන්න ඕනේ අතීතයට. ගිහිල්ලා ස්වයං පෝෂිත හැම ගෙදරම ස්වයං පෝෂිත ජීවන රටාවට හුරු වෙන්න ඕනේ. තමන්ගේ ගෙදර වවාගත හැකි මල් පෝච්චියේ තියෙන විජාතික මල් පැලේ ගලවලා විසි කරන්න කාලේ හරි. ඔය මල් පැලේ කියලා හිතවන්න බිගෝනියා ක්‍රෝටන් ඔක්කොම විසයි. පරිසරයට මේගොල්ලන්ගේ එකතු ගන්න විස වායු. මේක ලස්සනට අයන් ක්‍රොස් අරෝමයක් මේවා තියාගෙන බිගෝනියා කියලා ක්‍රෝටන් කියලා හදාගෙන හිටියර ඔය සේරම විස ගස් జాති තියෙන්නේ.
ඒවා අයින් කරන්න ඔය පෝච්චි වලට ගේන්න ඕනේ අපේ සාම්ප්‍රදායික බීජ ටික. මිරිස් ගහ හිටව ගන්න බටු ගහක් හිටවන්න පුරුදු කරන්න ඕන කියලා ගෙදර ස්වයං පෝෂණය කරගන්න. ගෙදර ස්වයං පෝෂණය කරගත්තොත් ඉඩමත් ඉඩකඩම් නැති කටට ඒ වැඩේ කළා. ඉඩකඩම් තියෙනවා නම් අපි ඉඩකඩම් අපි වගා කරන්න ඕනේ. වගා කරලා අපි ස්වයං පෝෂණය වෙන්න ඕනේ. පවුල ස්වයං පෝෂණය වුණොත් හැම පවුලම මෙහෙම ටික ටික ස්වයං පෝෂණය වුණොත් රටක් ස්වයං පෝෂණය වෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. මේ වගේ වසංගත කීයක් ආවත් ප්‍රශ්නකුත් නැහැ. 5000 ඉල්ලන්න ඕනෙත් නැහැ. 5000 දුන්නත් අනේ අපිට නම් එපා කියන්න පුළුවන්කම තියෙනවා එතකොට. ඊට පස්සේ අපි ආධ්‍යාත්මිකව යා යුතුයි මුලටම. ඒ කියන්නේ අපේ මනස සංවර්ධනය කරගත යුතුයි. මනස සංවර්ධනය කරගන්න රාවණ කාලෙදී අපේ හෙළියෝ තමා මුළු ලෝකෙටම චක්‍ර අවදි කරන හැටි මුළු ලෝකෙටම කියලා දුන්නේ මහා රාවණයන්. මහා රාවණයන් චක්‍ර 7ම අවදි කරගත්තු ඒ කාලෙත් ලෝකයේ හිටපු එකම පුද්ගලයා තමයි මහා රාවණ. ඔහුට කල නොහැක්කක් නොමැත. මේ චක්‍ර 7ම අවදි කරගත්තු පුද්ගලයාට හරි දැන් අපි ඒකට ඉන්දියන් ක්‍රමයට යෝග කියලා දාගෙන ඉන්නවා. ඒක ඉන්දියන් වචනයක්. මේ ඉන්දියාවට මේ යෝග කියන කොටස අරන් ගියේ යෝග නෙවෙයි යෝග සූර්ය භාවනාව ඔකට කියන්නේ. සූර්ය වන්දනාව හා සූර්ය භාවනාව හෙළයන්ගේ භාවනාව. මේක අපට ගහලා රාම මේ රට අයිති කරගෙන රාවණ මැරුවට පස්සේ අපේ වෙදකමයි ජ්‍යොතිෂයයි ඔය තිබිච්ච ශාස්ත්‍ර ඔක්කොම අරන් යනකොට ඔය සූර්ය භාවනාවත් එහාට අරන් ගියා. අරගෙන ඒ අකු ඒක මේ වේදේට දාලා ත්‍රිවේදයේ කොටසක් කරලා හදාගෙන යෝග කියලා දැම්මා. ඔකට යෝග භාවනා කියලා. ඕක අපිට හෙළයන්ට අමුතුවෙන් ගන්නන්න දෙයක් නෙමෙයි මේ සූර්ය භාවනාව කියන එක. මේක අපි මේ සියත අපේ වැඩසටහන් වල YouTube එකට channel එකට ගිහිල්ලා තව වසර එකමාරක් විතර අතීතයේ channel ටික මේ program ටික check කළොත් හොයාගත්ත හැකි මම සූර්ය භාවනාව පියවරෙන් පියවර කරන්නේ කොහොමද කියන එක ලස්සන විග්‍රහ කළා. චක්‍ර අවදි වෙන හැටි අපි කියා දීලා තියෙනවා නේද බණ්ඩාර මහත්තයා. ඉතින් ඒ පිළිවෙලට අපි ගියොත් අපේ මනස සංවර්ධනය කරගත්තොත් අපට ඔය මේ දෙයසින් දකින්නට වැඩිය දෙයක් මනසෙන් අපට දකින්න පුළුවන් වෙනවා. අන්න එදාට අපි යනවා අපේ මුලට. අන්න ඒ සංකල්පය හිතට ගන්න මේ වසංගත කාලයේදී අපි ඉදිරියට කතා කරගමු කොහොමද අපි භෞතිකව හා ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති කරගෙන මේ හෙළ දීපයක් කරන්නේ යලිත් හෙළ දීපයක් කරන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු. දැන් මේ කතා බහත් එක්ක ලැබුණු ආරම්භය තවත් ඉදිරියට රැගෙන යන්න අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම් බණ්ඩාර මහත්මයාට පුළුවන්කම තියෙනවා. මොකද එතුමන් නිතර කතා කරපු කාරණාවක් තමයි මේ චක්‍ර අවදි කර ගැනීම පිළිබඳව. විශේෂයෙන්ම මේ දවස්වල අපිට ලැබිලා තියෙන කාලය එක්ක ඉතා හොඳින් කාලය මෙහෙව ගන්න පුළුවන් මේ වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් කැප කරන්න පුළුවන් වෙලාවක මේ කාරණාව පිළිබඳව පැහැදිලි කිරීම ඉතා වැදගත්. මොකද පහුගිය වැඩසටහන් වලදී මේ වැඩසටහන නරඹනවා පහවදා උදෑසනම අවදි වෙනවා වැඩට යනවා. ඊට පස්සේ ආයෙ මතක් වෙන්නේ ආයෙ බණ්ඩාර මහත්තයා දැක්කම ආරක කරන්න බැරි වුණා කියලා. හැබැයි දැන් කාලෙත් තියෙනවා බණ්ඩාර මහත්තයත් ඉන්නවා වැඩසටහනක් නරඹනවා මේක පටන් ගන්න පුළුවන් අදාදම. අපි කියන්නේ අදාදේ මරු පින් කරගන්නේ කියලා. ඒ නිසා මේක පහු කරන්න නැතුව අපිට ඉක්මනට පටන් ගන්න ක්‍රමය කියන්නකෝ බණ්ඩාර මහත්තයා. ඔව් ඇත්තටම අසංක උතන්ට එන්න කලින් අර අපේ මේ වෙද මහත්තයා කිව්වා වගේ ඇත්තට මේක හරිම වටිනා කාරණාවක් එතුමා ඉස්මතු කරේ මම හිතන්නේ අපි කාලෙත් එක්ක දකින්න ඕන පැත්තක්. මොකද පරිසරයේ රිද්මේට නැත්තම් පරිසරයේ න්‍යායට පරිසරයේ තියෙන නැත්තම් ස්වභාව සෞන්දර්යයේ තියෙන නැත්තම් මේ විශ්වයේ තියෙන මේ න්‍යායන්ට පිටින් අපිට දේවල් කරන්න හරි අපහසුයි. ඒක නැවතත් මම හිතන්නේ අපිට පසක් කරලා දෙන්න මේ කොරෝනා කියන වසංගතයේ එක හේතුවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් විද්‍යාව හා තාක්ෂණය මොනතරම් ලෝකයේ තුල දිනු වෙලා මේ තුල මහා ජයග්‍රහණයක් විජයග්‍රහණයක් න්‍යෂ්ටක අවියක් හදලා මිනිස්සු මරන්න තරම් හැකියාවක් තියෙන විද්‍යාවට අද මේ නැති කරන්න හදපු දේවෝ නැති කරා හෝ මේක ස්වභාවයෙන් ඇති වෙච්ච දෙයක් හෝ මොනියම් වූ හේතුවක් මත ඇති වෙච්ච දෙයක් තුලින් ගොඩ නැගුණු මේ වෛරසය විවිධ හේතු මත විවිධ සංකූලතාවයන් මත මේක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රභේදය සතියක් යනකොට මාසයක් යනකොට මාස 3ක් යනකොට වෙනස් වෙනවා ඒ ප්‍රභේදෙම. ඒතකොට මේක නසන්න නැත්නම් මේක වෙනස් කරන්න මේ විද්‍යාව තාක්ෂණයට අද හිතා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ හැම දෙයකම හරියන බෙහෙතක් නෙවෙයි. ඒ කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ බෙහෙතක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අනාදිමත් කාලයක් තුල අපි කියමුකෝ ඔය අපේ වෙද මහත්තයා වගේ වසූරිය අද නැහැ. එතකොට අපේ තීච්චේ ඒ වසංගත ආපු හැම මොහොතකම අපේ දේශීය වෙදකමේ විවිධ දේවල් ක්‍රමවේද කරලා බලමු මේ වත්තදා බැලීම් කරා. ඒවා තුළ ප්‍රතිඵල ලබා ගත්තා. මොකද ඒවා අමුතුවෙන් මේව කරේ නැහැ. දැන් අද තියෙන දේ තමයි
මේ අපේ වෛද්‍ය දේශීය වෛද්‍යවරුන්ට හරි දේශීය වෛද්‍යුන් ඥානය හරි අරගෙන මේක තුල අපි මං කියන්නේ අපේ දේශීය දෙයක් නිෂ්පාදනය කරන්න ඕනේ. මේක හෙළවෙදකමද දැන් උකට සමහරක් අය පොර කරනවානේ මේක වෛද්‍ය විද්‍යාව අර මේ ඔක්කොමත් එක්ක. මං කියන්නේ අඩුම තරමේ අපි දේශීය වෙදකම භාවිතා කරලා මේකේ තියෙන පැලෑටි හරි මේකේ තියෙන ශාකමය සාර හරි මේකේ තියෙන පරිසරයෙන් ගන්නා වූ ඖෂධමය ශක්තිය ටික අරගෙන අපිට එන්නතක් කරන්න බැරි. අපි මේක ඉංග්‍රීසි බෙහෙතකට හරවන්න පුළුවන් නේ. අපිට කරන්න පුළුවන්. ඇයි ඒකට පරීක්ෂණාත්මකව වෛද්‍යවරු එකතු කරගෙන ඒක රාශි කරගන්නේ නැහැ. ඒ නිසා අපි වටේ තියෙන අපි තව රටකින් දෙයක් ගේනකම් බලන් ඉන්නවා අපේ ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි එහෙම යුගයක් නෙමෙයි අපිට තිබුණේ. එහෙම හෙළිය කොටාසයක් නෙමෙයි හිටියේ. අපි තව රටකින් බඩුවක් ගේනකම් බලන් හිටියේ නැහැ. අපේ දේවල් අපි කරගත්තා. ඒතර එහෙම දැනුමක් තිබුණා අපිට. එහෙම ඥානමය කුසලතාවයක් තිබ්බා. එහෙම පරිසරයක් අපිට තිබුණා. ඒ පරිසරය නැති කරනවා. ඒ කාරණා තුනම වෙනවා. හරි? ඒ නිසා මම කියන්නේ අපි එදා අපේ ජීවත් වෙන පරිසරය හරි වැදගත් අසංක අපේ ප්‍රතිශක්තිකරණය අපි කොයිතරම් දේවල් කතා කරත් මොනතරම් මාක්ස් ගැන කතා කරත් හරිද? අසාමාන්‍ය මාක්ස් එකක් වුණත් අපි දැන් මාක්ස් දානවනේ. දැන් මේ පරිසරය මේ කතාන්දරේ යන්නේ. නමුත් මේක වුණත් පිරිසුදුව භාවිතා නොකරොත් අද ඒකේ අහිතකර ප්‍රතිඵලයක් විදිහට වෙන S2 නැති වෙන තත්ත්වේ වෛරස් තත්ත්වේ වෙනස් වෙලා තියෙන ප්‍රභේදය. ඒ කියන්නේ මේ හරි පරිස්සම් වෙන්න ඕනේ මේ කාරණාව. එහෙනම් අපිට මතක ඇති අපේ දැන් තිබුණා අනාදිමත් කාලයක් උග අපි සාමාන්‍යයෙන් අපේ ගෙදර අපි ගේමුකෝ අපි කියනවා දැන් ඔය මොනවාද අපිට හැදෙනවා සරම්ප. එහෙම නැත්නම් පැපොල. මේකත් එක්තරා විදිහක වසංගතයක් නේ. මේකත් ඇස් ලෙඩ. මේ කියන දේවල් දෙයියන්ට දාලා හරි මේක ලෙඩක් විදියට මේක පැතිරෙනවානේ. හුළඟ දැන් ඇස් ලෙඩ වගේ දේවල් හුළඟ තුලින් මේක මහ පරිමාණයෙන් මේක යනවා. එක ගෙදරක හැදුනා මුළු පවුලේ ඔක්කොම හැදලා අසුරු කරන හැම කෙනෙක් තුලම මේක පැතිරෙනවා. ඒතකොට මේකට අද මේ අපි කතා කරන සංචාර සීමා හරි නැත්නම් ඔය කියන මේ ඇදිරි නීතිය හරි ඔය කියන මොනෑම ක්‍රමවේදයක් උදකලා කිරීම වගේ දේවල් එදා අතීතයේ අපේ දේශීය ක්‍රමවේද අපි භාවිත කරා. අපි ගොක්කලයක් කෙලුවා. ගස්වල අඹ කොළත්තක් දැම්මා. කොහොඹ වතුර ටිකක් ඉස්සරහා එල්ලලා තිබ්බා. අර කඩළු තහංචියද මොකද්ද කියලා කියන්නේ මෙතනින් එහාට එන්න එපා. එන්න එපා. ඒතකොට ඒ දේවල් අපි කියන්නේ පරිසරයත් එක්කම අපි ජීවත් වුනේ. ඒතර මිනිස්සු තේරුම් ගන්න තිබ්බ සවිඥානික ඥානයක් තිබ්බා. මේ ගෙදර මොන හරි ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා අපි ආයුතු නැහැ. අර අපි පළසම් විය යුතුයි. ඒතකොට ගෙදර අයත් අනිත් අයත් මුහු වීමේදී කටයුතු කිරීමේදී අනිත් ගෙවල් වල මිනිස්සු පරිස්සම් වුණා. මං කියන්නේ මේ දේවල් අපේ තිබිච්ච දේශීය ඥාණයට අපි අරහෙට මෙහෙට දොස් කිය හෝ අපේ පරණ දේවල් අහපුව අපුල් ඉන්නක නෙමෙයි. මම කියන්නේ අපේ වෙද මහත්තයා කියනවා වගේ අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඒ කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පරිසරය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕනේ. අපිට අපේ පරිසරයේ වටේ අප වටා තියෙන පරිසරය සුන්දර කරගන්න. ඒක මල් වවල වැඩක් නැහැ. මල් තියෙන්න ඕනේ. මල් කියන්නේ යම් ආකාරයකට සිත සතුටු කරන මනස සුවපත් කරන යම් ආකාරයක එක්තරා සංකල්පයක් තමයි. හැබැයි ඒ මල වගේම අපිට ඕන තරම් ඖෂධ අපේ දිනදා ජීවිතේ අපිට ආහාර ටික අපිට තිබුණා. අපි කවදාවත් අපි කියමුකෝ දැන් අපි කියන්නේ ඔය මොනවාද ඇත්තෝර තියෙනවා. පැණිතෝර තියෙනවා. මේවා අපි එදා කණ්ඩ මොන හරි අද මැල්ලුමක් නැතුනහම අපි වලියට බහැලා අත දික් කරන තැනින් මැල්ලුමක් කඩාගෙන කෑවා. අද අපිට ඒක ගන්න නෑ. අද ඇත්තටම සමහරක් වෙලාවට මේක තාක්ෂණයේ වැඩි වුණාමත් ප්‍රශ්නයක් කියන්නේ ඕක තමයි. අද සුපර් මාකට් එකේ තියෙනවා කපලා කරලා ලියලා කරලා ඔක්කොම ටික තියෙනවා. කොස්මැල්ලුම කපලා කරලා තියෙනවා. ඒකේ තියෙන කොස්මැල්ලුමක් හදද්දී එවෙලේ කපලා එවෙලේ ගන්න එකේ ඒ තියෙන ශක්ති ප්‍රභේද ටික ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ රසත් නැහැ. ඔව් ඒතර රසෙත් නැහැ. රසෙත් නැහැ ගුණෙත් එහෙට මෙහෙට වෙලා. ඕක තියාගන්න කහ වෙන්නේ නැති වෙන්න නැත්නම් කහට බැඳෙන්නේ නැති වෙන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා මේකට. අපි කැමති වුණත් අකමැති වුණත් මේක ඇත්ත කතාව ඒකනේ. අනිවාර්යයෙන්. හරි නැත්නම් සාමාන්‍යයෙන් කොස් පළුවක් කොස් ඉරුවක් ඉරලා ඕක කපලා දැන් මම කහට බැඳෙනවා. ඒක තමයි ස්වභාවය. හැබැයි අපි කඩේ ගන්න මදුළු වල ඒක නැහැ. මොකද ඒකට යම් වෙනස් විපරීත ක්‍රමවේදයක් ඇතුල් කරලා. ඉතින් මං කියන්නේ මේ දේවල් පිළිබඳ නැවත හිතන්න කාලය ඇවිල්ලා. ඒතර ඒකත් එක්ක අපි කොහොමද මේ පරිසරය එක්ක බැඳලා මේ ස්වභාව සම්ධාරණයත් එක්ක අපේ ජීවිතේ ඒකාත්ම කරලා අපි කොහොමද මනස දියුණු කරන්නේ? ඒතර මනස දියුණු කරන්න හරි මොන හරි මම ඔබට මම අන්තිම වෙද්දී අන්තිම වෙනකන් හොඳට නිදිමතේ වුණත් මේක අහගෙන ඉන්න අන්තිම මොහොතේ මම කියලා දෙනවා මේ පෙනහැල්ලා තියෙනවනේ අපි දැන් කතා කරන්නේ ශ්වසන රෝග නෙමේ ශ්වසන රෝගයක් විදිහට මේක යන්නේ. ඒ කියන්නේ මේක උගුරට ගිහිල්ලා ඊට පස්සේ නහයට ගිහිල්ලා උගුරට ගිහිල්ලා පෙනහැල දක්වා ගිහිල්ලා පෙනහැල ආබාධයක් විදිහට අන්තිමට නැති වෙන්නේ. ඒ කියන්නේ නියුමෝනියා කියන තත්ත්වයකින් නැති වෙන්නේ. එහෙනම් අපිට ඈත අතීතයේ මිනිස්සු අපේ හෙළයෝ මහා රාවණයන් ශ්වසන අභ්‍යාස කරා.
ඔබට ගෙදර ඉඳන් සුසන අභ්‍යාසයක් කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඔබේ පෙනහැල්ල ශක්තිමත් වුණොත් ඔබට හුස්ම ගැනීම අපහසුතාවය තියලා මැරෙන්නේ නැහැ. එහෙනම් අපි ඒකට ක්‍රමවේදයක් අපි අන්තිම මොහොතේ මොකද දැන් ඔක්කොම ගොම වේලාසනෙන් ඔබ නිදා ගන්න ඕනේ. ඒ නිසා ඔබට නිදා ගන්න නැති වෙන්න අපි අවසාන මොහොතේනකම මේක තියන් ඉන්නවා මේක කියන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි මවන දේ අපි හදන දේ අපි මම කියන්නේ අපි හැමතිස්සෙම දකින්න ඕනේ අපි මොනවද කරන්නේ. අපේ ළමයා පුරුදු කරන්නේ මේකට හොඳම දේ තමයි ඔබේ දරුවා පුහුණු කරන්න දැම්ම ඉඳලා. පරසර එක්ක ජීවත් වෙන්න, ගහකොළ එක්ක ජීවත් වෙන්න, ඒ මිනිසුත් එක්ක ගනුදෙනු කරන විදිහ හදා ගන්න. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා නම් අපි මේ කන ආහාර වේල නිවැරදිව භාවිතා කරන්න. මේක තමයි වැදගත්ම දේ. මොකද අපි ගන්න ප්‍රධාන ආහාර වේලේ තියෙන ගැටලුව තමයි මම දකින්නේ අපේ තියෙන ගුණාත්මක ගතිය නැති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම පිටින් ගන්න දේ බවට පත් වෙලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පොළොව වගේ, පස වගේ. පසට කිමිකල් නැත්තම් කුමිනාශක යොදලා පස හුරු වෙලා තියෙනවා මේක නැතුව නිෂ්පාදනයක් කරන්න බෑ කියන තැනකට. ඒක හැදුවේ කවුද? මේ මිනිසමයි. මේ පරිසරයේ විද්‍යාවෙන් දිනු කරගත්ත මිනිසමයි මේ පස නැති කරලා තියෙන්නේ. නමුත් අනාදිමත් කාලය තුළ අපි මේක හැදුවේ නැහැ. අපිට පොහොර කියලා 아무තු දෙයක් ගෙනාවේ නැහැ. අපි එදිනෙදා ගස්වල කොළ වැටෙනේවා ලාඩාප්ප කොළ ටික ඉරලා දාලා පැල ටික හදාගත්ත දේ. හරි. මේ තාක්ෂණයක් අපිට තිබුණා. ඒතර ඒ තාක්ෂණයෙන් හදාගත්ත දේ තුළ එදිනෙදා ඒ පස තුළ ක්‍රියාත්මක වෙන දේවල් පස තුළින්ම නිර්මාණය කරගත්තා. ඒ අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ටික ගහකොළෙන්ම නිර්මාණය කරගත්තා. අද ඒක අපි නැති වෙලා. ඒ නිසා අද දැන් බලන්න මැසිවිලලා කරනවා ගොවියෝ. අපේ පෙපිඤ්ඤා ගෙඩිය පොඩි වෙලා. වම්බොටු ගෙඩිය පොඩි වෙලා, රක්කල් ගෙඩිය නැති වෙලා. එටන්ඩි දෙනකොට තේ වගාවට මේක ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇතුළත දෙන අපිට අපේ නුනත් මේක අපිට ආර්ථික මාර්ගයක් බටපත් වෙලා තියෙන ප්‍රධාන ආර්ථික මාර්ග වලින් එකක් නේ තේ බෝල් රබල් කියලා කියන්නේ. ඒතර ඒකේ මේ දේටත් යම් හානියක් වීමේ පවතිනවා. ඒ පොහොර සම්බන්ධ දෙන ගැටලු නිසා. ඒ හේතුව තමයි අපි පරිසරය සහ අපි මේ අපිට තියෙන අවශ්‍යතාවයන් හරියට අඳුනා ගැනීමේ නොහැකියාව නිසා තමයි මේ තත්ත්වය ඇති වුනේ. ඒ නිසා ඔබ දැන්වත් සවිඥානික වෙන්න. දැන්වත් ඔබ ලෑස්ති වෙන්න මේ ගමනට යන්න. ඒ නිසා මහා රාවණයන් දුන්නු ඒ තාක්ෂණික දැනුම ඒ තිබිච්ච ක්‍රමවේදයක මහා පරාක්‍රම බහුව රජුරෝ මේ රට ස්වයංපෝෂිත කරපු මහා රාජ්‍යයක් මේක. ලෝකේ රටවල් වලට වීටි ගැරියා. එතකොට එවැනි අටුවාවක් මේක ලෝකයේ තියෙච්ච හොඳ අටුවක්. අද අපි ලෝකයේ අටුව වෙනුවට අපි ලෝකයෙන් අද අපේ අටුව පුරව ගන්න අපිට සිද්ධ වෙලා. ඒක නිසා ඔබ මේ අධෛර්යමත් වෙන්න එපා. ඔබ අද අපි අටුව කඩලා පුටුව හදාගෙන ලෝකෙන් එනකම් බලන් ඉන්නවා. එහෙම වෙන්න එපා. අපිට ඉඳගෙන බලා ඉන්න පුටුවට වෙලා. ඔව් ඒකනේ අපිට වෙලා තියෙන අනාදිමත් මහා ශක්තියක් තියෙන ජාතියක් විතර අපි පරාදින ජාතියක් විතර හිටියේ අපිට අද බලන් ඉන්න වෙලා මේ මොකද්ද කරන්න කියලා. ඔපියා පන්තාන කියවා වගේ ඉල්ලනකම් අපිට ඉන්න වෙනවා. ජීවත් වෙන්න කැමති මිනිහෙකුට ජීවත් වෙන ජීවනෝපාර්ගයක් හදාගන්න ඕන මිනිස්සෙකුට මුදල් දෙන්න එපා. එහෙම නැත්නම් ඔහුට දෙන්න බිලිපිත්තක්. බත් පැකට් එකක් දෙන්න එපා, බිලිපිත්තක් දෙන්න. මොකද බිලිපිත්තක් දුන්නොත් ඔහුට මාළහර ජීවත් වෙන ක්‍රමයක් හදාගත්තා. ඒ නිසා අපි පහසුකම නෙමෙයි දෙන්න ඕනේ. පහසුකම හදාගන්න පුළුවන් ක්‍රමවේදයක්. එහෙනම් දැන් ඉඳලා අඩු ගන්න මේ පාසල් පද්ධතියේ පෙර පාසලේ සිට අත්කර්මාන්තයේ ඉඳලා අපි ඔය කතා කරන මේ අපිට දෙනවනේ කුෂිකර්ම විෂය කියලා වෙනම විෂයකුත් තියෙනවනේ. හැබැයි කුෂිකර්ම විෂය කරන කිසිම කෙනෙකු කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැහැනේ. ඇත්ත කතාව. හරි ඒ නිසා මම කියන්නේ මේ දේවල් හරියට ඒ අදාළ කරන දේවල් තුල ළමයි තුල පුංචි අදහසක් ඇති කරොත්, හැකියාවක් ඇති කරොත්, ආදරයක් ඇති කරොත්, ඒ තුලට පෙළඹීමක් ඇති කරොත් මේ දරුවා තුලින් අපිට ගොඩනගා ගන්න පුළුවන්. අපිට මේ අවුරුදු 5 10 අපිට කරගන්න බැරි වෙයි. නමුත් එතනින් එහාට එන අවුරුදු 5 10 ඇති වෙන දරුවෝ ටික ඉස්සරහට මේ අහපෝ මේ ස්වයංපොසහතක් අහපෝ අපිට මහා පරාක්‍රමබාහු රජුරු හැදුවා වගේ මේ පරාක්‍රමබාහු මේ රාජධානිය වගේ රාජධානියක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. නෑ ඒකට සැකසෙන්න ඕනේ. ඒකට සැකසෙන්න නම් අපිට මේක රජය කරනකම් බලන් ඉන්න හෝ රාජ්‍ය මූලික ප්‍රතිපාදන දෙනකම් හෝ ලබා ගන්න නෙමෙයි. මම කියන්නේ මේක ගුරුවරුන්ට පුළුවන්. හරි? ගෙදර දෙමව්පියන්ට පුළුවන්. පන්සලේ හාමුදුරන්ට පුළුවන්. මේ ජවය දෙන්න ඕනේ. ඉස්සර පන්සලේ හාමුදුරුවෝ තමයි මේ දේවල් වලට පොළඹවීමක් ඇති කරේ. පන්සලේ හාමුදුරුවෝ තමයි ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි මේවට වැදුවේ මේ ප්‍රතිසංවිධානය කරේ. ප්‍රතිසංවිධානය ඇත්තටම කරේ. ඔව්. මොකද ඊළඟ දැන් ඔබට මතක ඇති දුටුගැමුණු රජුරෝ යුද්ධේ පෙරදිලා යුද්ධේ විනාශ වෙලා අතරමං වෙලා සියල්ල අතහැරලා දීන වෙලා ඉන්න වෙලාවේදී ඒ සංවිධානාත්මක ගමේ ගොල්ලෝ ටික එකතු කරලා කුරුට්ටු ටික එකතු කරලා මේක පොළොව මඩ කරලා බතු බොරට හරියට හදන්නට ජවයක් කරන් දුන්නේ පන්සලෙන්. මං කියන්නේ මේව අහපුව පටන් ගන්න කාලේ ඇවිල්ලා. මෑත ඉතිහාසයේ ඒ පන්සලේ කාර්යය සිද්ධ වුණා. ඔව්.
නමුත් ඒ සිද්ධ වුණාට ඒකට දැන් අපි දැන් ඔක රජයේ මුල් කරන් බලන් ඉන්නවනේ. මම කියන රජය ගැන අතරින්. රාජ්‍ය කියන එක අපිට තේරෙන්නේ නැත්තම්, රාජ්‍යයට තේරෙන්නේ නැත්තම් රාජ්‍ය කියන්නේ මොකද්ද කියන එක, රාජ්‍ය කියන එක රජය කියන එක තේරෙන්නේ නැත්තම් රජයට හොඳම දේ තමයි මිනිස්සු මේක අත්පත් කරගන්න. ඔබතුමා මේ ඉතා හොඳ තැනකට ආව වෛද්‍යාචාර්යතුමා. දැන් දුටුගැමුණු රජුරු යුද්ධ කරලා රටේ බලය ගන්න කලින් පොළොවත් එක්ක යුද්ධ කරන්න පටන් ගත්තා. සොබාදහමත් එක්ක හැප්පෙන්න පටන් ගත්තා. ඔව් කර්කශ කිසි පොළොවක් නැහැදුවේ. එක්ක මේ පොළොව සරුසාර කරලා තමයි තමන් සරු උනේ. ඔව් නැතු කොහොමද අපි යුද්ධයකට මුහුණ දෙන්නේ? සද්ධාතිස්ස කුමාරයාට කියලා මුළු රටම වැව්වා. රවලක් ගිහලා ප්‍රද්දාසේ රත්තුමා ගිහලා පෙන්නනවා අයියන්දි මේ තියෙන මං වවපු කුඹුරු. දැන් රටටම කණ්ඩ දෙන්න පුළුවන්. මුළු හමුදාරම කණ්ඩ පුළුවන්. එහෙනම් මලේ ඇති දැන් කිව්වා. ඒක තමයි ඇති මලේ උනේ. ඇති මලේ උනේ. ඉතින් මේ එතකොට මේක අනාදිමත් જાතියක් නේ මේක. ඇයි අපි බලන් ඉන්නේ තවත්? ඒ නිසා අපි ඊළඟ වටේ තව ටිකක් විග්‍රහ කරලා අපි කතා කරමු අධ්‍යාත්මික පැත්තත් එක්ක අපි කොහොමද මේ ටික කරගෙන යන්නේ කියලා. හොඳයි. එහෙමනම් මේ කාරණාව ගෙදරින් පටන් ගන්න පුළුවන්. අපිටම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තවත් බොහෝ දේ කතා කරමු. රැඳෙන්න අපිත් සමග අපි යනවා විරාමයකට. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණා අපි අද ටිකක් වෙනස් විදිහේ කතා බහකට සියත රාවණා වැඩසටහන හරවගෙන කිසියම් ඔබට කාලෝචිත කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරනවා. රාවණ ඉතිහාසයේ වටිනාකම් පිළිබඳව මේ විදිහට කතා කරන්න තැනක් මේ වේදිකාවක් නිර්මාණය කර දුන්නේ සියත Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාර්යපෙරම මැතිතුමන්ව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. එතුමන් තමයි කිසිම ලාභ ප්‍රයෝජනයක් නොතකා නොසිතා අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ගුවන් කාලය වෙන් කරන්නේ. මේ ගුවන් කාලේ ඉතා වටිනවා. මේ ගුවන් කාලේ මේ මැදිරිය තුළ අප්පුටි ගහමින් ගීත ගයමින් විනෝද වෙන වැඩසටහන් බොහොමයක් කරන්න පුළුවන්. ඔබට විනෝදයේ අවශ්‍යතාව වෙනුවෙන් වැඩසටහන් තිබෙනවා. නමුත් මෙවැනි වැඩසටහනක උවමනාව අවශ්‍යතාවය රටට ජනතාවට තිබුණත් එවෙනුවෙන් තැනක් සූදානම් කරලා දුන්නු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශකතුමන් ප්‍රයත්න කාර්යපෙරම මහත්මයා එතුමා තාම බැඳීමක් තිබෙනවා මේ හෙළ ඉතිහාසය පිළිබඳ මේ පොළොවට පුදුම ආදරයක් තියෙනවා. ඒ නිසා තමයි ඔබෙන් විශේෂ ඉල්ලීමක් කරන්නේ ප්‍රියන්ත කාර්යපෙරම මහත්මයා මේ වැඩසටහනේ එක්තරා දවසක රාවණීන් වෙනුවෙන් මේ භූමියේ මේ හෙළ පොළොවේ සුවිශේෂ එතුමන් වෙනුවෙන් පහනක් දල්වන්න කියලා. ඒ වෙලාව අපේ සියත රාවණ වැඩසටහන ආරම්භ කරන වෙලාව තියාගන්න බ්‍රහස්පතින්දා අධිෂ්ඨානයක් කරන්න අපෙන් පසු අපේ පරම්පරාවේ අපේ දරුවන්ට ඒ ශ්‍රේෂ්ඨ යුගය යලි ලැබේවා කියන ප්‍රාර්ථනාව කරන්න. ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරමින් මේ කාරණාව දිගින් දිගටම කරගෙන යන බොහෝ දෙනෙක් අපේ නිෂ්පාදකතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ වැඩසටහනේ නිෂ්පාදන වගකීම දරමින් සජීව බලසූරිය මහත්මයා කටයුතු කරන එතුමාට බොහෝ දෙනෙක් කතා කරලා කියනවා මේ පහන දල්වන්න පටන් ගත්තාට පස්සේ අපිට දැනෙනවා සෝභාදහමේ ආශිර්වාදය ලැබෙනවා. අප ජීවිතේ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙනවා කියලා අපිට දැනෙන්න පටන් අරන් තිනවා. අපිට අලුත් බලාපොරොත්තුවක් අලුත් හුස්මක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙවැනි බොහෝ දේවල් මේ සෝභාදහමත් එක්ක බණ්ඩාර මහත්මයා කිව්වා වගේ වෛද්‍යාචාර්යතුමා කිව්වා වගේ මේ සෝභාදහමේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මේ සෝභාදහමේ නීතිය වෙනස් නොකර ඒ නීතියත් එක්ක ගමන් කරද්දී කොයි තරම් දේවල් අපේ ජීවිතවලට ලබා ගන්න පුළුවන්කම ලැබුණාද කියන එක මම හිතන්නේ අපේ තනුෂ්කර අවිප්‍රේ කස්තුරි ආරච්චි වෛද්‍යාචාර්යතුමා පැහැදිලි කරාවේ. ඔබතුමා තවමත් ඒ සෝභාදහමේ නීතියත් එක්ක ඉන්නේ. ඔබතුමා කුපුරට ගිහාම ඔබතුමාට පේනවා එක පැත්තකින් දියැල්ලක් කඩාගෙන හැලෙනවා, අනිත් පැත්තෙන් මේ ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ අවශ්‍ය ඖෂධ ටික තියෙනවා වවලා මේ සියලු දේවල් එක්ක
අපිට පොඩි ඉරිසියාවකුත් හිතෙනවා අර මේ එක්තරා වෙලාවක අර ඔබතුමාමනේ කිව්වේ ලංකාවේ මිනිස්සු සතුටින් ඉන්නවා කියලා විදේශිකයෙක් ඉරිසියා කරා කියලා. දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න අයට ඔබ කෙරෙහි ඉරිසියාවක් ඇති වෙනවා ඒ ජීවන රටාව අපිට නෑ නේද කියලා. මේක අපි හැමෝටම ඇති කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඒක තමයි මම කියන්නේ හැමෝගෙම මේ නොනිමි ආසාවන් පසුපසු දුවන්න එපා. දැන් ප්‍රියන්ත කාර්යපුරම් මහත්මයාගේ යෝජනාව ඉතා ශ්‍රේෂ්ඨ හා බලාත්මක යෝජනාවක් ඔය කරන්නේ. රාවණයන් ජීවමානයි. රාවණයන් පමණක් නෙවෙයි. මේ හෙළය පාලනය කරපු ඍෂි පරම්පරාවම ජීවමානයි. ජීවමානයි කියන්නේ මොකද? ඔවුන් සේරම සූර්ය භාවනාව කරලා ඔවුන්ගේ චක්‍ර සියල්ලම අවදි කරගත්තට පස්සේ තමයි ඍෂිවරයෙක් වෙන්නේ. ඍෂිවරයෙක් උනේ නැත්තම් හෙළයේ පාලනය බාර දෙන්නේ නැත. රාම අපෝ යටත් කරගන්න ඉස්සෙල්ලා රාජධානිය පවතුනේ එහෙමයි. ඔය පාලනය කරපු රාවණා වෙනකල්ම පාලනය කරපු සියල්ලෝම ඍෂිවරු චක්‍ර 7ම අවදි කරපු පුද්ගලයෙකුට රජකම දුන්නේ ලංකාවේ. එතකොට ඔහුට අතීතයත් පේනවා අනාගතයත් පේනවා ඒ දෙක බලලා වර්තමානයේ හදා ගන්නවා. පරිසරයට හානියක් නොවන නමුත් උපරිම සැප පහසුකම් තියෙන සමාජයක් ගොඩනගන්න පහසුකම් තියෙන සමාජයක් ගොඩනගන්න ඔහුට හැකි වෙනවා. එහෙනම් ඍෂිවරු මැරිලා ගිහිල්ලා උපදින්නේ කොහෙද? බ්‍රහ්මතලයේ. ඔය රාවණා ඇතුළු සියලුම ඍෂිවරුන් බ්‍රහ්මතලයේ ඉඳගෙන තාම ලංකාව දිහා බලන්න පටන් ගත්තා විතරයි. දැන් තමයි බලන වෙලාව. ඒ වෙලාවදී පහනක් පත්තු කරලා ඔබ යම් දෙයක් ඉල්ලන්න එපා. යදින්න එපා. මේ රට වෙනුවෙන් දෙයක් ප්‍රාර්ථනා කරන්න. මේ රට ඔබ හිටපු කායට යහපව ගෙනහිල්ලා දෙන්න කියලා. ඒ වෙනුවෙන් ආශිර්වාද කරන්න කියන්නේ. ඒ ආශිර්වාදය ඔබටත් රටටත් දෙකටම ලැබේ. අපි එතනින් පටන් ගත්තට පස්සේ බණ්ඩාර මහත්තයා අසංක මහත්තයා අපි තාම අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙලාද? මට තියෙන ලොකුම ගැටලුව හැබැයි කියන්නේ නිදහස් වෙලා කියලා. ඔව්. නිදහස ලැබුවා කියලා. නිදහස ලැබුවා කියලා කියනවා. කියලා රැජින කොල කැලලකට අස්සම් කරලා දීලත් තියෙනවා උන්ට මොන් ඔබට නිදහස දුන්නයි කියලා. ඒත් මේ නිදහස අපි ලේ හෙලා ලබාගත් නිදහසක්. සමහරු කියන මේක ලේ නොහලා ලබාගත් නිදහසක් කියලා. 1818 අපේ කිරිදරුව පවාලේ හැලුවා මේ වෙනුවෙන්. 1840 ගණන් වල අපේ කිරිදරුව පවා අපේ ස්වාමීන් වහන්සේලා පවා උඩාපොළ හාමුදුරුවෝ එහෙම ලේ හලාගෙන මේ නිදහස ගත්තේ. ඒ ඇති කරපු පුනර ජීවනයේ හින්දා සුද්දට මේ රටේ ඉන්න බැරි වුණා. ඒකයි ඉන්දියාවේ මහා විප්ලවයක් වුණා මහත්මා ගාන්ධිලත් එක්ක. ඒක නිසායි මේ රටට නිදහස හම්බුනේ. නැත්තම් මේ දේශපාලඥයෝ කරපු දේවල් වල නෙවෙයි සපත්තු වාසේ ලියුම් දාගෙන ගියා නෙවෙයි නිදහස හම්බුනේ. මහා ඉන්දියාව වගේ මහා රාජ්‍යයක් අතාරිනකොට මේ ලංකාව වගේ කුඩා රාජ්‍යයක් වැඩක් නැති වුණා ඒගොල්ලන්ට. හරි? එතෙන් ඒ නිදහස අපට වටින්නේ නැහැ ඒකින්ද. ලේ හෙළුවේ නිදහස ගන්න අවුරුදු 50කට එහා පැත්තේ ඉඳලා. ඒක අමතකයි අපේ හෙළින්ට. අපේ හෙළයට හරි ඉක්මනට අමතක වෙනවා. හරි මේ නිකන් ලැබුණු නිදහසක් වගේ ලැබුණාට පස්සේ අපි තාම යටත් වෙලා වුන් අපිව පාලනය කරන්නේ. මේ හොඳම වෙලාව කොරෝනා වෙලාව මේ කාලේ කතා කරන්නේ. අසංක මහත්තයා පහේ රටේ ඉන්න පාරම්පරික දේශීය වෛද්‍යවරු මේ කොරෝනා වලට ඉතා ශක්ති සම්පන්න ඔසු නිපදවලා තියෙනවා මන් දැනුවත්ව. හරි එක්කෙනෙක් මං කියන්නේ හැමෝම නිපදෙවුවයි කියලා. අද ගස් මේ කැඩුම් බිඳුම් වල ලියාපදිංචි ගත්ත මිනිස්සු මේ වෙද මහතු කොරෝනා බේත් විකුණනවා. ඒවා රජයේ විසින් නියාමනය කරන්න ඕනේ. හරි මේක රජයේ වරදක් මෙතන තියෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වරදක් මෙතන තියෙනවා. හරියට බේත් හදපු වෙද මහත්තුරු ඒකේ බේත් ටික අරගෙන තාම පරීක්ෂණය කළේ නැහැ. හරි තාම පරීක්ෂණ ලක් කළා ප්‍රතිඵල කිව්වේ නැහැ. දැන් මගේ බේතම් මං හදලා දීලා දැන් මාස 2කමාරක් වෙනවා. නිකන් කතා කළා ඔබ මොනවද මේක දැන් මේ මොකද්ද මේ විද්‍යානුකූලව මේක ඔබ තාර්කිකව ඔප්පු කරාම මේකෙන් මේක හොඳ වෙනවා කියලා කොහොමද කළේ කියලා කියහන් ඒක කිව්වෙත් නැහැ නේ තාම. එහෙම කියනවක් කතා කළේ නැහැ. දැන් විදේශිකයේ බටහිර ලෝකයේ හදන ඔය කියන එන්නත් ටිකත් ඒ මිනිස්සු හදලා මේක 100%ක් සාර්ථකයි කියලා කියන්නේ නැහැ නේ. ගහලා බලලා හිටියා හෝ නැති වුණා මැරුණා හෝ හිටියා හෝ මරලා හෝ සැඟෙමින් එක ගහන්නේ. හරිද? බේරුණ මිනිහා වාසනාව. නැති මිනිහා මැරෙනවා.
හරි නමුත් මේකත් අපිට පුළුවන් මේ කියන තාක්ෂණයේ අපේ තියෙච්ච අපේ තියෙන දැනුම අපේ තියෙච්ච පාරම්පරික අරන් ආපු ඒ බෙහෙත් වල තියෙන ගුණය දැන් ඇත්තටම ගත්තොත් සමහර බෙහෙත් දැන් ඔබතුමාම කියයි ඔබතුමා එන්නේ ඉඳන් හරි වටිනවා මේ වැඩසටහනේ දැන් අපේ තිබුණානේ මේ මොනවාද ඇස්වල මේ සුදා කපන සරි නැත්තම් අපේ තිබුණානේ මේ ගත්තනේ ඔය කුඩල්ලන්ගේ ගත්තනේ බෙහෙතක් මේ ට්‍රීට්මන්ට් එකක් කරන්නේ තුවාල වලට මේ දේවල් වලට ගහනවා ඔව් එතකොට ඒක එනිසාමයක් විතර ගත්තේ නැද්ද මේ පිටරටකින් අරගෙන අද පේටන්ට් බලපත්‍රය අරන් නැද්ද? අරන් තියෙනවා. එතකොට දැන් අපිට ඒක පුළුවන් ද නිෂ්පාදනය කරන්න. මම කියන්නේ මේ අය අරන් ඇවිල්ලා මම හැමදාම කතා කරන්නේ ඒකයි. අගමැතිතුමාටත් මම මේක පැහැදිලි කරන්නේ මේ වෙලාවේ අධිකරු ජනාධිපතිතුමාටත් මම මේක කියන්නේ මේක මේ වෙලාවේදී දැන් ඔබතුමාලාට හිතන්න පුළුවන් මේ වෙලාවේ පරීක්ෂණ කරන්න ඕන වෙලාවක් නෙමෙයි කියලා. හැබැයි කවද්ද අපි කරන්න කියන්නකෝ. අවශ්‍ය වෙලාවේදී මේ බෙහෙත් වත්තෝරු ටික අරගෙන මේවෙන් ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්ද බැරිද කියලා මේක මේ වෙදකම්ම පිළිබඳව ස්ථීර පදනමක් ගන්න වෙලාවක් නෙවෙයි නං මේක හොඳ වුණාන් පස්සේ වැඩක් නැහැ නේ අරගෙන එහෙනම් අපි ගන්න ඕනේ ව්‍යසනයක් තියෙන වෙලාවක තමයි ව්‍යසනේ නසන්න ක්‍රමවේද හොයා ගන්න ඕනේ ව්‍යසනයක් නැති වෙලාවදී මේක පරීක්ෂණ කළා වැඩක් නැහැනේ ඒ නිසා මම කියන්නේ මේ මිනිස්සු ගෙනල්ලා එක වේදිකාව තියලා බටහිර වෛද්‍ය විද්‍යාව මිනිස්සුත් එකට තියලා මේ දෙකොල්ල එකට සාකච්ඡාවක් කරන්න ඕනේ අපි මේක පුළුවන් ද මේ ඔසුව සිංහල බෙහෙතක් නැතුව කරන්න. දැන් මෙහෙමනේ බණ්ඩාර මහත්තයා අපිව ගෙන්නලා අපේ ඔසුවත් එක්ක අපිව එක තැනක තියන්න ඕනේ. තියලා අහන්න ඕනේ මේක සනීප වෙනවා කියලා ඔයා කියනවා. දැන් වෙද මහත්තයා කියන විද්‍යානුකූල පසුබිම අපට විස්තර කරන්න. අපට වෙනේ වැඩක් නැහැ. මේක බිව්වම හොඳ වුණා කිව්වට මේක දෙන්න 3 දවසින් හොඳයි කිව්වට ඒක පිළිගන්න බෑ. ප්‍රායෝගික නැහැනේ. ප්‍රායෝගික නැහැ. වෙද මහත්තයායි මේ බේතයි එකතු කරලා වෙද මහත්තයා යම්කිසි මේ පැනකට අරන් ඇවිල්ලා වෙද මහත්තයන් අහන ඔයා මේක තාර්කිකව මේක බීවට පස්සේ ඇති වෙන ගුණේ නෙවෙයි. ගුණේ ඔයා කොහොමද මේ ඖෂධ යොදාගත්තේ මෙන්න මේක ක්‍රමවේදයට මේක හැදුවේ. එහෙනම් මේ ක්‍රමවේදය නිසා මේක සනීප වෙනවායි කියන මූල ධර්ම ටික විස්තර කරන්න කියන්න ඕන. කියලා තමයි ඒකෙන් සමත්වත්ව පරීක්ෂණයට දාන්න ඕන. හරි? එහෙම නැතු මේ දේවාලේ කවුරුවක් කිව්වට මේ බේත් හදලා ඒවා කළා මේ අපිව විනාශ කරලා තියෙන මේ වෙනකොට. මේවට ආණ්ඩුවක් කියන්න ඕන මේ දෙපාර්තමේන්තුවක් කියන්න ඕනේ. එහෙම හදවු මිනිහට දවස් දෙක තුනේ ලියම් රසායනගාලිය පන්ති දුන්නා මට අවුරුදු 5ක් ගිහිල්ලා රසායනගාලිය පන්ති මං ගත්තේ ඇප්ලිකේෂන් එක දාලා. අර මනුස්සයා දවස් 4න් 5න් රසායනගාලිය පන්තියක් දුන්නා. වෛද්‍යවරයෙක් නොවන පුජ්‍යලයකට. එතකොට මේවා අපි එලිපිට කතා කරන්න ඕනේ. නැත්නම් මේ ගැටලුව ලෙහෙන්නේ නැහැ. තව එකක් තියෙනවා. මෙතන ලොකුම ගැටලුව තියෙන්නේ මේ ලංකාවේ ඉන්න දේශීය වෙද මහතුරුයි ටික ආයුර්වේද වෛද්‍යවරු විසින් පාලනය කරන්න උත්සාහ කරනවා. මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සියලුම වරප්‍රසාද භුක්ති විඳින්නේ ආයුර්වේද වෛද්‍යවරු. දේශීය වෙද මහත්තයාට මෙතෙන්දී සලකන්නේ නිකන් පයේ පෑගෙන දුවිල්ලක් ගන්න දා තමයි දේශීය වෙද මහත්තයාට සලකන දෙපාර්තමේන්තුව. හරි? මම දෙපාර්තමේන්තුවේ හැමෝම ගැන කතා කරනව නෙවෙයි. සියත මේක අනිවාර්යෙන් දාන්න. රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමේ වර්තමාන සභාපති තුමා ඩොක්ටර් හේවාගමගේ මහත්මයා ගේ තියෙන හොඳ වැඩපිළිවෙලක් දේශීය වෛද්‍යවරු කොතෙන්ද ගේන්න ඕන කියලා. ඒ වැඩපිළිවෙල වල විතරයි. එතුමාලටවත් මේ හයිය කවුරුවත් දෙන්නේ නැහැ. ඇමතිවරු දෙන්නේ නැහැ. අපි එක වේදිකාවට එතුමාමත් ගෙනල්ලා ලොකු වැඩකටුවක් කරන්න බෑ. එතුමා ඒ වෙනුවෙන් කෙටුම්පතක් සකස් කළා. පාරම්පරික වෙදකම ඉස්සරහට ඒක හරිම ශක්තිමත් කෙටුම්පතක්. ඒකටවත් තවම අවසරයක් හම්බ වුණේ නැහැ. මේ දෙපාර්තමේන්තුවේ තනිකරම මේක ආයුර්වේදයෙන් ගිලගෙන තියෙන. දැන් ආයුර්වේද මූලධර්ම අපේ දේශීය මූලධර්මත් එක්ක ගැටෙනවා. මේ දෙකක්. දැන් ආයුර්වේදයේ ජොරය කියන එක උණ මාධවාචාරි මාධව නිදානේ පළවෙනිට විශ්නාද කරන ජොරය. ජොරයෙන් සියලු ලෙඩ හටගත්තයි කියලා. අෂ්ට ජොරයෙන් තමයි මේ සියලුම රෝග හටගත්තේ. ජොරා බැටකාගෙන යයි බේරි. ඔව්. එතකොට අපි දේශීය වෙදකමේදී මේ ජොරය ගණන් ගන්නෙම නැහැ. ජොරය කියන්නේ ලෙඩක තියෙන සන්නිපාත අවස්ථාවක් කියලා දේශීය වෙදකමේ කියන්නේ. ඒ කියන්නේ ඔබට අද හෙම්බිරිස්සාව හැදලා හෙට උණ ගැවුනොත් හෙම්බිරිස්සාවේ සන්නිපාත අවස්ථාව තමයි උණ ගැනුනේ ඔබතුමාට. හරි? උණ කියන්නේ ලෙඩක් නෙවෙයි. දේශීය වෙදකමේ හෙළ වෙදකමේ කී මූල ධර්ම වල තියෙන ඊටා ශක්තිමත්ම කාරණාව තමයි ආයුර්වේදයට වෙනස් වෙන. සමහර කෙනා අපි මේ සීත උෂ්ණ සංකල්පයෙන් පටන් ගන්න හින්දා මේ සීත උෂ්ණ ආයි එක නම් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. අපේ චරකේ සුසුතෙත් ඕක තැන් තැන් වල කතා කරනවා. ඒක එදී කතා කරන්නේ නැහැ. ඒක නෙවෙයි. ඊට වැඩිය බරපතල වෙනස්කම් තියෙනවා අපේ ආයුර්වේදය හා දේශීය වෙදකේ මූල ධර්ම වල. ජොරය කියන එක ආයුර්වේදයේ තියෙන උතුම්ම ලෙඩවල තියෙන මුලම සංගතකේ තමයි ජොරයෙන් තමයි ලෙඩ පටන් ගන්න. මාධව නිදානේ. අපි ජොරය කියන එක පයට පයකට දුවිල්ලක් වාගේ හක දානවා.
ජොරේ හැදෙන්න හේතුවක් තියෙනවා. අපි හැම වෙලේම දැන් ආයුර්වේද වේදකමෙත් කියනවා මුලට නා වේද කරන්න කියලා. ඒක 150යි එතන තියෙන්නේ. හරි ආයුර්වේදයේ තියෙන්නේ රෝග ලක්ෂණයට වෙදකම් කරන එකෙන් බැහැර වෙන්නේ දේශීය වෙදකම් බෙදන 150යි. මොකද එතන මාදවීමේ මාදව නිදානයේම බලන්න ජොරය ලෙඩක් විදිහට පිළියරන් තියෙනවා. නමුත් සිංහල වෙදකමේදී හෙළ වෙදකමේදී මේ ජොරය කියන එක කවදාවත් ලෙඩක් විදිහට පිළිගන්නේ රෝග ලක්ෂණයක්. ජොරයක් උණ හැදෙන්න නම් එයාගේ ඇඟේ වෙන ලෙඩක් තියෙන්න ඕනේ. හෙම්බිරිස්සා වෛරස් එක ඇඟට ගියාට පස්සේ හෙම්බිරිස්සාව හැදිලා ඒ වෛරස් එක ව්‍යාප්ත වෙන තමයි පහුවදාට ඔබතුමාට උණ ගෙනුනේ. එහෙනම් මේකේ මූලධර්මය මොකද්ද? එහෙනම් හෙම්බිරිස්සාවට බේත් කරන්න ඕන නැත්තේ. උන්නට නෙවෙයි මෙතනදි බේත් කරන්න. හෙම්බිරිස්සා වෛරස් එක මැඩුවට පස්සේ උණ ඉබේම සනීප වෙන බණ්ඩාර මහත්තයා. අර අපි කුද්දට්ටක් ආවම අපි අහන්නේ කුද්දට්ටට මේනේ බෙහෙත් කරන්නේ නෑ. එතකොට මේ දැන් උණ කියන සංකල්පයෙන් ආයුර්වේදයේ පටන් ගන්නකොට අපි හැම ලෙඩක්ම 18කට හෝ 7කට හෝ 13කට හෝ කඩලා පීනසයක් 18 16කට 18කට කඩලා බේත් කරපුවා අපි එතන තියෙන උණක්. ජොර පීනසේ. හරි? පීනසේ ඇදලා උණ ගේනවා යාට. ඒක උණ එක අවස්ථාවක් සන්නිපා ලෙඩ ඕනෙම ලෙඩක සන්නිපාත අවස්ථාව තමයි ජොරේ කියලා හෙළවෙදකේ පිළිගන්න. ඒකට ආයුර්වේදයයි සිංහල වෙදකමයි එකක්ද? මේක පැහැදිලිව දෙකක්. මේක සිංහල වෙදකමේ හරියටම කරන්නේ ලෙඩේ මුලට බේත් කරන්නේ. දැන් මේ වෙනකොට බලන්න මම කාටවත් පහර ගහනව නෙවෙයි මමත් ආයුර්වේද ලියාපදිංචියක් ගත්තද වෙද මහත්තයෙක්. මම දේශීය වෛද්‍යවරුන්ට කියලා වෙනම ලියාපදිංචියක් දෙන්නේ නැති නිසා මම ආයුර්වේද ඉගෙන ගත්තා මේ අපේ කොලෙජ් වල. හරි? එතකොට මාධවේ මම අපි පාඩම් කළා. පාඩම් කරනකොට දේශීය වෛද්‍යවරුන්ට විභාග ලියන්න බෑ. අපෙන් අහන්නේ ජොර නිදානේ මොකද්ද කියලා ඉස්ලාම් ප්‍රශ්න වලට අහන්නේ. අපි ජොර නිදානේ ලියන්න ඕනේ. අපි දේශීය වෛද්‍යවරුන්ට අපි ලියනවා. ඉතින් ලිව්වා. ලියලා තමයි පාස් වුනේ. ඒකයි මේක ගැන දන්නේ හොඳට. හරි? එතකොට මේ වෛද්‍ය ක්‍රම දෙකක්. දැන් බලන්න මම මේ වෙලාවේ මේ ආයුර්වේද වෛද්‍යවරුන්ට මුත් කියනවත් නෙවෙයි අපි ඒගොල්ලෝ සහෝදරයෝ මම තමයි දේශීය වෛද්‍යවරුන්ගෙන් දේශීය වෛද්‍ය සභාවක් වෙනම පිහිටවන්නට විරුද්ධව කටයුතු කරන කළ එකම වෛද්‍යවරයා. මොකද අපි දෙන්නම එලහරකයි මීහරකයි වුණාට අපි තනකොළ කන්නේ එක පිට්ටනියේ. කන තනකොළ එකයි. එහෙනම් අපි වෙන් වෙලා යන්න ඕනේ. අපි දැන් එකට හිටියොත් තමයි මේ ගමන යන්න පුළුවන්. නමුත් ආයුර්වේද වෛද්‍යවරු බහුතරයක් දේශීය වෛද්‍යවරුන්ට සලකන සැලකිල්ල ඉතාමම නින්දිත සහගතයි. අපේ වට්ටෝරු අද වෙනකොට ගන්න නැත්තේ. දැන් ඒගොල්ලෝ වහලා දෙකම් කරනවායි කියනවා. දෙකම් කරනකොට දේශීය වෛද්‍යවරුන්ගේ බේත් වට්ටෝරු ටික ඇයි ඒවට දාලා පරීක්ෂණ කරලා ඒවට දෙන්න බැරි? ඇයි අපිව හවුල් කරගන්න බැරි? හරි? ඇයි අපිව ගෙන්නන්නේ නැත්තේ? ඇයි අපිට කතා කරන්නේ නැත්තේ? අපේ වට්ටෝරු ගැන අධ්‍යයනය කරන්නේ නැත්තේ? අපි තමයි නියම කොරෝනා වලටත් මුලට බේත් කරන වේද මහත්තුරු. මේ රෝග ලක්ෂණයට තමයි ආයුර්වේද වෛද්‍යවරු ටිකත් මේ වෙලාවේ බේත් ගන්න බේත් කියන්නේ. තරහ වෙන්න එපා මම මේ කිව්වට. අපි උතන නෙවෙයි ඉන්න ඕනේ. අපි වෛරස් එක හොයාගෙන ආ යුතුයි. විස පදාර්ථය හොයාගෙන යන්න මෙතන තියෙන. වෛරස් එක හොයාගෙන යන්න. එතෙන්දයි බේත් කරන. එතන තමයි දේශීය වෛද්‍යවරයාගේ මූලධර්ම ටික සංගවිලා තියෙන්නේ. අපි හැදුවේ බේත් ඒකට. අද මේ වෙනකොට කොරෝනා ලෙඩ ගෙවල් වල බණ්ඩාර මහත්තයාත් දන්නවා මගේ ප්‍රතිකාර ගැන. හරි? අපි බේත් දීලා බණ්ඩාර මහත්තයා මම බේත් දීලා අපි හදපුවා. අද ලෙඩ බර ගණන් සනීප වෙලා තියෙනවා. කිසි ප්‍රශ්න නැතුව ජීවත් වෙලා ඉන්නවා. මේ කොරෝනා ගෙවල් වල ඉන්න මිනිස්සු සනීප වෙනවා. සමහර මිනිස්සු බේත් බීලා දවස් 4න් 5න් ඇම්බියුලන්ස් එක ගාලා ගෙදර ඒ දිස්ත්‍රික්ක නවත්තනකොට ඒවට බැනලත් පනලා තියෙනවා. අපි සිංගල බේත් ගාලා සනීප කරලා දැන් කොහේ යන්නද කියලා. එහෙම අවස්ථා එමට තියෙනවා. දැන් මාගේ අත්දැකීම් ගොන්නේ. ඔව් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා කියලා අඳුරගන්න පුද්ගලයාට බෙහෙත් ටික බීලා දවස් 3ක් විතර යනවනේ යහපෝ මේගොල්ලන් මේ PCR එක කරන්න PCR කරනකොට දවස් 3ට පොසිටිව් නෑ නෙගටිව්. ඒතර කොතනද නිවැරදි විය යුතු තැන කියලා හිතන්න. ඒක තමයි මම කියන්නේ. දැන් එතකොට මේ දේශීය වෛද්‍යවරු දැන් මේ වෙලාවේ ගොඩක් වංචාකාර වෛද්‍යවරු ගොඩක් බිහි වෙලා දේශීය වෛද්‍යවරුන්. ඒක මම දැක්ක පහුගිය දවස්වල මේ කුඩා දරුවෝ පවා Tamanට වරමක් ලැබුණා කියමින් බෙහෙත් අට්ටෝරු ඒක තමයි දෙයනේ මේ කියන්නේ අහංග මහත්තයා. මේවා ආයුර්වේද දෙපාර්තමේන්තුවක් තියෙන බුදියාගෙන ඉන්න නෙවෙයි. මේවට ලහි ක්‍රියාමාර්ග අද ඉදිරිපත් වුණා නම් කවුරු හරි ඔහු හෙට ගෙන්නන්න ඕන දෙපාර්තමේන්තුවට.
නියෝග කරලා ගෙන්නා ගැනීම හැකියාවක් තියෙන ඕනේ කෙනෙක් දෙපාර්තමේන්තුවට. අනිත් එක අසංක දැන් මොකේ තියෙන තව ප්‍රශ්නයක් තමයි ඔය දෙපාර්තමේන්තුව හෝ නැත්නම් ඔය අපේ තියෙන මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරි ඔය ඒ දේවල් කෝඩිනේෂන් කරන තැන් වලට මම කියන්නේ මේ පිළිබඳව කැමැත්තක් තියෙන ගැඹුරෙන් කැපවෙලා වැඩ කරන්න පුළුවන් මිනිසුන්ට එකතු කරගන්න ඕනේ. සහ ඒක වෙනස් විදිහට දකින්න පුළුවන් මිනිසුන්ට ගන්න ඕනේ. නැත්නම් මොකක් හරි දෙයක් ඔය මොන හරි දෙයක් කරන මිනිසු ටිකක් නෙමෙයි. මේක ගෙනල්ලා අපි දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ආයුර්වේද ලියාපදිංචි වෛද්‍යවරු සහ පාරම්පරික වෛද්‍යවරු ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්නකෝ. මම කියන්නේ මේ අහන් ඉන්නවා නම් මේ නියෝජ්‍ය මේ සෞඛ්‍ය ඇමතුමාට මම මේ කියන්නේ මේ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාට මම මේ කියන්නේ. ඔබතුමාට පුළුවන් අපි මේ වගේ උපදේශක් ගන්න අඩු ගානේ මේ ඔළුවක් තියෙන නිකන් වෙනස් විදිහට හිතන මිනිහකින් ඔළුව මේ උපදේශක් ගන්න උපදේශ සමහර මිනිස්සු උපදේශ දෙන්නේ වෛද්‍ය විද්‍යාවක් සහ මොනවා එහෙම දෙයක් ගැන දන්නේම නැති මිනිස්සු උපදේශ දෙන්නේ. මං කියන්නේ ඒක හදා ගන්න ඔක්කොටම කලින් මොන තනතුරු කරා තමන් ගන්න ඕනේ හොඳ පුරোহিතයෙක් ඕනේ රජෙකුට. අනිවාර්යයෙන්. ඒ පුරোহিතයා නැති වුණොත් හරියට උපදේශ දෙන විදිය හරි ක්‍රමයක් නැති වුණොත් යන්නේ අගාධයට. ඒ නිසා මේකෙදි අපි කියමුකෝ මේ දෙකොල්ල අතර ගැටලුවක් තියෙනවා කියලා. හරි එතකොට දේශීය වෛද්‍යවරු කියනවා නම් අපි ළඟ මෙහෙම එකක් තියෙනවා අපිට මේකට අපි ළඟ තියෙනවා විස බස්සන්න පුළුවන් විස නැසන්න පුළුවන් විසට ප්‍රතිකාර කරන්න පුළුවන් ප්‍රභේද දැන් මේ ප්‍රභේද ගණනාවක් මේකේ තියෙනවානේ මේ ප්‍රභේද ඔක්කොම එකකින් කඩන්න පුළුවන් ක්‍රමවේද මේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. දැන් එහෙම තියෙද්දි මිනිස්සු මරනවා දැක්කහම ඇත්තටම ලොකු වේදනාවක් එනවනේ. ඇත්තටම ලොකු වේදනාවක් එනවා මහත්මයා. අපි එන්නත් එනකල් බලා ඉන්නවා මේ මුහුද දිහා. හරි අපි මුහුද දිහා එන්නත් එනකල් බලාගෙන ඉන්න ඕන જાතියක් නෙවෙයි. අපේ රටේ දේශීය වෙදකමේ දේශීය වෙද මහතුරු ගාව තියෙනවා මේ කොරෝනා මරලන්න පුළුවන් ඔසු මහ ගොඩක්. ඇයි ඒවා ලහි ලහියේ ගන්න නැත්තේ ජනාධිපතිතුමනි ඇයි ගන්න නැත්තේ? අපිට ඕන හොරු ගන්න එපා. මේගොල්ලන් අරන් ඇවිල්ලා මේ තියෙන දැනුමයි මේ තියෙන වට්ටෝරුවට කියලා ගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. මගේ වට්ටෝරුව මම ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ මේක සායනිකව අත්හදා බලන්න වට්ටෝරුව මම දෙපාර්තමේන්තුවට දෙනවා කියලා. ඔව්. එහෙම දෙන්න කැමති නැත්නම් අකමැතියක් මට සල්ලි හම්බ කරන්න මේ වසංගතයක් වගේ මම ඉදිරියේ ඉස්සෙල්ලාත් ගාව වෛද්‍යවරයෙක් වසංගතයක් වෙලා වදී කොරෝනා බේත් හරි මොනවා හරි අතිසාර වසංගතයට අතිසාරට බේත් විකුණලා හරි හම්බ කරගන්නවා නම් ඒ වෛද්‍යවරයා චණ්ඩාලයක රොඩි කුලිය මිනිස්සෙක් වෙනවා. ඒක නෙවෙයි මේ වෙලාවේ අපිට සල්ලි හම්බ කරන්න මට නම් කිසිම වුණාවක් නැහැ. මම අදටත් කොරෝනා වලට බේත් හදලා දෙනවා නොමිලේ. ඔව්. කිසිම රුපියලක්වත් අය කරන්නේ නැහැ. මම දැන් ලක්ෂ 6ක 7ක බේත් හදලා දීලා තියෙනවා මිනිස්සුන්ට. හරි? මොකද මට ඒවා පරම්පරාවෙන් බූදලින් හම්බෙච්ච නෙවෙයි. මේක සාධාරණව කරලා උපයාගත්තු මුදලින් මම මේ වැඩේ කළේ. වෙදකම සාධාරණව කරලා උපයාගත්තු මුදලින්. අපිට දැන් ඕක දැන් අපි කියමුකෝ ඔය කියන විදිහට දෙන්න අපහසු නම් අර මම කිව්වා වගේ විදේශීය වෛද්‍ය අමාත්‍යතුමාට කරන්න දෙන එකම දේ බටර් වෛද්‍ය විද්‍යාවේ කට්ටියත් ගෙනල්ලා මේක අපිට පුළුවන් සංකටයක් විදිහට හදලා මේක රසායනික ක්‍රමවේද ටික අරගෙන මේක කඩුමුකුරුම ටික අපිට මොන හරි ක්‍රමයක් හදලා අපිට එන්නතක් නිෂ්පාදනය කරන්න පුළුවන්. දැන් එහෙමනම් ඕනේ අපිට මේක ජාත්‍යන්තර ආදායමක් ගන්න පුළුවන් වැඩක්. අනිවාර්යයෙන්. ඒ නිසා අපිට මේ කොරෝනා ලෙඩු හැදුනට අපිට ඉක්මනට සනීප කරන්න පුළුවන්. අපේ ලංකාවට. හරි ප්‍රතිශක්තිකරණය ඇති වෙන්න අපි ගාව බේත් තියෙනවා. ආයුර්වේද වෛද්‍යවරු ගාවත් තියෙනවා අපි ගාවත් බේත් තියෙනවා. හරි මේ වෛරස් එකට ටික ප්‍රදේශීය වෛද්‍යවරු ගාව අනිවාර්යයෙන්ම තියෙනවා. බොහොම ලහියේ මේ අස්පනා අපිට ප්‍රතිඵල ගෙනන බේත් තියෙනවා. ඒවා විද්‍යානුකූලව හොයලා බලන්න. අපි කැමති විද්‍යානුකූලව පැහැදිලි කිරීමක් වෙනුවෙන් ඉදිරිපත් කරන්නත්. කළා මේක ඉස්සරහට ගෙනියමු. හරි? දැන් මෙතෙන්දී ඉතින් අපි තාම නිදහස් වෙලා නැහැ මේ බටහිර අධිරාජ්‍යවාදී යෙන් අපි නිදහස් වෙලා නැහැ. මම ඒකයි ඇහුවේ. තවමත් ඉන්නවා වෙද මහත්මයා වෛද්‍යාචාර්යතුමා මිනිස්සු ඉන්නවා සමහර වෙලාවට මේ මම දකිනවා විවිධ නාලිකාවල කතා කරලා කියනවා සුද්දා හිටියනම් හොඳයි ආයෙ ඇවිල්ලා සුද්දොන්ට බැරිද මේක අපිව පාලනය කරන්න කියලා. එයා මොන හේතුවක් හිතේ ඒකනේ අනගාരിക ධනපාලතුමා කිව්වේ මහත්තයා මේ රටෙන් සුද්දා යන්නේ උන්ගේ දරුවෝ අය කළු සුදු 45000 කියලා බිහි කරලා කියලා. ඒ දරුවන්ගේ දරුවෝ තමයි ඔය කතා කරන්නේ. උන් කළු සුද්දෝ. උන් දන්නේ ඉතිහාසය ගැන කියලා නැහැ. උන් දැකලා නැහැ අපේ ඉතිහාසය අපේ ඉතිහාසය ගැන මේ අපේ විග්‍රහ උනන්නේ නැහැ. මේ සුද්ධව ලියපු වාර්තා ටික අරන් කියවලා බලහල්ලකෝ ඔය කියන මිනිස්සු ටික. මම එදා කිව්වේ ගයිගර් පඬිතුමා, රොබර්ට් නොක්ස්, එදා මේ ඩේවිඩ් දුටු ලංකාව. ඔය පොත් ටික කියවලා බලන්නකෝ සුද්ධව අපි ගැන කියලා තියෙන දේවල්. සුද්ධව අපි ගැන කොච්චර මේ වර්ණනා කළාද? මුංගේ දැන් අධ්‍යාපන ක්‍රමය ගැන බණ්ඩාරු මහත්තයා කතා කරනවා. මහත්තයා මේ අධ්‍යාපනය කරන වෙනස් කරද්දී එකේ ඉඳන් වෙනස් කරන්න ඕනේ. අද ගෙදර මිදුලේ පොල් කිච්චෙක් වුවාම පහේ පන්තියට ඉගෙන ගන්න එකකින් අරක මොකාද කියලා හැව ඌ බලා ඉන්නවනේ. ඌ කියන පොල් කිච්චා කියන්නේ නම දන්නේ නැහනේ.
පරිසර දැනුමක් නැතුව කොහොමද පරිසරයට ආදරය කරන ළමෙක්? ගහක වහන කුරුල්ලෙක් පුංචි කාලේ අඳුරලා දුන්නේ නැත්නම් ඒ ළමයාට ලොකු වෙලා ඌ පරිසරවේදියෙක් වෙයි කියලා බලන්න හිටියට පරිසරවේදියෙක් වෙන්නේ නැහැ. ඒක ගෙදරින් කරන්න ඕනේ දෙයක්. අම්මා කරන්න ඕනේ තාත්තා. දැන් අම්මයි තාත්තයි පස්සෙන් මේ කම්පියුටර් පන්ති කියන්නේ ඵලයක්. දැන් ඔන්ලයින් ක්ලාස් එකක් තියෙන එක ලැහැත් වෙනවා. කඩන් කහන්. හරි. උඩ මොකවත් නැහැ. ඌ අනික් කලාව ගැන වීඩියෝ ගේම් ගහන එක. හරි. ගහක උගුලන ගිල්ලන කුරුල්ලෙක්, වහන සමනලෙක්, හමන හුලඟක් ගැන ගෙදර ආච්චි අම්මලා නෑ දැන් කතා කියා දෙන. අපේ ආච්චි අම්මලා ඒව ගැන කතා කියා දුන්නා. අපේ ආච්චි අම්මලා ගහක් කුරුල්ලෙක් වහම කියා දෙනවා අරු කෑඳත් එක්ක කරින්. වානර කෑඳත් කොච්චර ලස්සනද කියලා. හොටි කොච්චර දිගද බලන්නකෝ. ඕක කන්නේ ජම්බුනේ. වානර තාඩියේක ජම්බු ගහටේ. අපි ඒ දැනුම ගත්තේ අපේ ආච්චි අම්මෙන්. දැන් ආච්චි අම්මලා මොඩ් වෙලා කොණ්ඩ කළු කරලා ආච්චි අම්මලා නාම නික ආච්චියන් ගෙවල් ආච්චි අම්මලානේ නිකන් අක්කලා වාගේ ළමයින්ගේ. දැන් ඈත අතීතයේ මුතුන් මිත්තෝ ආච්චිලා සීයලා ඉන්න ගෙවල් වල අපිට අත්දැකීම තියෙනවා. අපිට බත් කැව්වේ මිදුලට අරන් ගිහිල්ලා ගහක වල පෙන්නලා මල් ටික පෙන්නලා මල් ගස් පෙන්නලා ඕවා පෙන්නලානේ අපිට සත්තු පෙන්නලා කුරුල්ලෝ පෙන්නලා ඕවා පෙන්නලා අපි බත් කෑවේ. දැන් ළමයිට බත් කවන්නේ කොහොමද? ළමයාට දාන ෆෝන් එකෙන් අම්මා කාටුන් එක. අම්මා කාටුන් එක දාලා තමයි පොඩි කාලේ බත් ටික කවන්නේ. ඉතින් ඒතකොට ළමයා තනිකරම මානසික මට්ටම කොහොමද බලන්නේ? පොඩි මම පෞගේ දවසට කිව්වේ අර පුංචි දෙයක් දරා ගන්න බැරි මිනිස්සු කොට්ටාසයක් බිහිවලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ. ඒතකොට උන් කියනවා සුද්ධ පාලනය ගන්න හොඳයි කියලා. ඉතින් මොකද ඉතිහාසය ගැන දන්නේ නැති මිනිස්සු. හරි? මේ මහ පොළොව ගැන අවබෝධයක් නැති මිනිස්සු. තමන්ගේ ජාතිය ගැන අධ්‍යයනයක් කරපු නැති මිනිස්සු. තමන්ගේ පරිසරයේ වටාපිටාව ගැන අධ්‍යයනයක් කරපු නොකරපු මිනිස්සු තමයි ඔය කියන්නේ අපි සුද්දට ඇරත් වෙලා හිටියනම් හොඳයි කියලා. මොකද ඌ කණ්ඩ ගෙනත් දුන්නේ කොහෙන් හරි අපිට කාලා ඉන්න තිබුණේ. ඌට ඌගේ මොකක් හරි පාරක හරි වැඩ කළා ඌ කණ්ඩ දෙන ගෙනත් ටික කිරිඟු පිටි ටිකෙන් රොටියක් පුච්චගෙන කාලා. ඒ වෙන දෙයක් බලාගෙන ඔහේ ඉඳ පුරුදු වෙච්ච ජාතිය කම්මැලි මිනිස්සු. සිංහලයා කියන්නේ කම්මැලි නෑ උපක්‍රමශීලී මිනිස්සු. සිංහලයා කම්මැලි වගේ තමයි එන මිනිහටම හැම එකම සිංහලයා යෝධයා කැවුම් කණ්ඩ සිංහලයා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා කියලා කිව්වේ සිංහලයා හැම වෙලේම ස්වයංපෝෂිත ආර්ථික රටාවක හිටපු හින්දා. උදේ 6ට 3:00 වෙනකන් සිංහල ගෙවල් අවදි වෙලා ඉවරයි අසංග මහත්තයෝ. 3:00 වෙනකොට අවදි වෙනවා. පෙර සිංහල ගෙවල්. අවදි වෙලා 6 වෙනකල් බලාගෙන ඉන්න එළියට පනින්න. 4:00 වෙනකොට මේ කොරටුවටත් ගිහිල්ලා. එළිය වැඩනකල් බලාගෙන ඉන්න එළියට පනින්න එළියට මිනිස්සුන්ට. එළියට පැන්න ගියා කුඹුර වැඩ කළා හේනේ වැඩ කළා. දවල් 10 11 වෙනකොට ඒගොල්ලන්ගේ වැඩ ටික ඉවර කරනවා ඒගොල්ලෝ. සමාවෙන්න අද කිරිදානයක් එහෙම දෙන්න ගියොත් එහෙම ගෙදරක ඔය පාන්දර නැගිටින්න ඕනේ. සතියක් විතර නිදා ගන්නවා ඒක අල්ලන්න. හැබැයි මෙහෙමයි. ඊට පස්සේ 10 11 වෙනකොට ඒගොල්ලෝ එදිනදා රාජකාරී ටික කියලා ඉවර කරනවා. හමතේ කුඹුරේ නියරේ හේනේ වැඩ ටික ඉවර කළා 10 මාර වෙනකොට හරකත් වෙන තැනක දිගෑලි කරලා ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා නාලා හොඳට කනවා. හරි? කාලා හොඳට බුලත් පිටක් එහෙම කාලා එදා මං කිව්වේ ගයිගර පණිතුමා කියනවා මේ මිනිස්සු පොල්ලතු අස්සෙන් වැටෙන ලා හිරු හවස්ස හිරු කිරණ දිහා බලාගෙන අලසව බලාගෙන ඉන්නවා. හරි සතුටින්. මොනවත් හිතන්න දෙයක් නැහැ. ඛණ්ඩ වී අටුවේ වී ටික තියෙනවා. වට්ටක වැල වහලේ උඩ තියෙනවා. එළියට පැන්නම හෙල්ල ගෙඩිය තියෙනවා. එළියට පැනනට පස්සේ කොස් ගහේ කොස් ටික තියෙනවා. දෙල් ගහේ දෙල් තියෙනවා. හරි? හේනේ මඤ්ඤොක්ක ටික තියෙනවා. කුරක්කම් පැහෙනවා. එහෙම ආර්ථික රටාවක් හිටපු අපි ස්වයංපෝෂිත මිනිහෙකුට එතකොට ඒ මිනිහට කල්පනා කරන්න තියෙන හෙට දවස ගැන මේ මිනිහා කල්පනා කරන්නේ අර එලාවේ කුලත් පිටක් කාලේම කල්පනා කරනවා. වෙන මේ අනුන්ගේ ගෙවල් වල වෙච්ච දේවල් රටේ වෙච්ච දේවල් අරු ගහගත්තු ඒවා මූ මරාගත්තු ඒවා ඒ මිනිස්සු කල්පනා කරන්නේ කියන්නේ පක්ෂ දෙක දෙන්නේ කරන සංවාදේ ඒවා බලන්නේ නැහැ. ඒවා බලන්න යන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිහා හවසට කරන එකම රාජකාරිය තමයි වක්කඩවල ටික වතුර බැඳලා ගිහිල්ලා. හරි? හරකා ගිහලා ගයි ළඟින් ගැට ගහගත්තා රම්මඩුවට දාගත්තා. එතනින් වැඩි වැඩ අතපය හොදගත්තා. රෑ 6 වෙනකොට රාත්‍රී ආහාරය සිංහල ගෙදර කරන් ඉවරයි. පහමාර 6 වෙනකොට වෙලාසනින් කෑම ගන්නවා සිංහලයා. පෙර සිංහලයා. මොකද දිරවන්න කාලය අවශ්‍යයි. හරි? ගත්තා. රෑ 8:00 වෙනකොට සිංහල ගෙවල් වල මිනිස්සු බුදි. සිංහලයා නිදි. මොකද පාන්දරෙන් බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වෙලා වැඩ පටන් ගන්න. හැම ජාතියක්ම තමන්ගේ ජාතියට ආදරේ. හොඳ හැම ලෝකේ ඉන්න හොඳ දැන් චීනේ බලන්න. ඕගොල්ලෝ බලන්න හොඳ චයිනීස් කෙනෙක් වෙන්න බලන්න. හොඳම පරමාදර්ශය. උන් චයිනීස් කෙනෙක් වෙන්න බලන්නේ.
උන්ගේ හොඳ උන්ගේ ආර්ථිකය සමාජ දේශපාලනය උන් තාම ඉන්නේ චීන තාම ඉන්නේ බටපොතු තොප්පිය කරේ දාන මිනිස්සු ඔළුවේ දාන මේ තොප්පිය ඔළුවේ දාගත්තු මිනිස්සු මං වලට ගියාම දැන් මේ වැරදි විදිහට තොප්පිය දාගන්න එපා කිව්වේ අපි මේ ලංකාවේ ඉන්න අයට චීන වෙන්න කියනව නෙමෙයි. ජපානට ගිහිල්ලා බලන්න තාම කිමෝනා වඳින මිනිස්සු ඉන්න උත්සවයන් නම් කිමෝනා වඳිනවා මේ මිනිස්සු. ජපානයේ හැම මිදුලකම වැලි තියනවලු මේ සසරේ තියෙන ගැඹුර සසර කියන එක කොයිතරම් දීර්ඝයිද කියන එක හැමතිස්සෙම දකින්න වැලි තියෙනවා. එතන ඉඳලා මේ ඒගොල්ලෝ ඒකනේ ඒ මිනිස්සුන්ගේ දර්ශනය ආගම සංස්කෘතිය කලාව සියලු දේ ආරක්ෂා කරගෙන ඒ මතින් පෝෂණය වෙනවා තාම. අපේ මිනිහා මේ සුද්දාගෙන ආපු අනේ සුද්දා හොඳයි කියලා ඌගෙන ආව බටරුයි චීසොයි ටික කාලා ඉවර වෙලා හිටන් ඌගෙන ආපු පාන් රොඩ්ඩක් ගිලලා අපේ ජාතියට වෛර කරන්න පටන් අරන් යකෝ හොඳ සිංහලෙක් කියලා ඉස්සලා සිංහල ජාතිය ගැන අධ්‍යයනය කළා ඉස්සර හිටපු හොඳ සිංහලයෝ කොහොමද ජීවත් වුනේ එඩිතර මිනිස්සු කියන්න ඕන දේ කියනවා කරන්න ඕන දේ කරනවා නිවැරදිව මොකද Tamanට උජුපටිපන්න ගුණය තිබුණා සිංහලයට මොකද වැරදි කරන්නේ නැත්තම් කිසිම මිනිහෙකුට කිසිම තැනකදී බය වෙන්න දෙයක් නැහැ සහ වැරද්දක් කරත් අර අනතිමානී ගුණයක් තිබ්බා සමා වෙන්න කියලා කියන්නේ පිළිගන්න පුළුවන්කම තිබුණා සමා වෙන්න මා අතින් වරදක් වුණා. ඒක තමයි සිංහලයකට තිබිච්ච ලොකු ගුණයක්. අසංග මහත්තයා ඒක මතු කරපු එක අන්තිම හොඳයි. ඒක සිංහලයකට තිබිච්ච හොඳ ගති ගුණයක් ඒක. මොකද ඒ තමන් අතින් වරදක් වුණා නම් මේ ඊයේ පෙරේද දවසේ ගුරුවරයෙක් මගෙන් අහනවා මේ අලුත් ගුරුවරයෙක් අහනවා මේ අනතිමානී කියන එකේ තේරුම මොකක්ද කියලා. ඒ පාර තමයි මේක පැහැදිලි කරන්නේ. ඇත්තටම ඒ කාලේ ගම්වල මිනිස්සු අතින් වරදක් වුණාම ඒ ගෙදෙට්ට යනවා පහුවදා ඒ මිනිස්සු රටට දාපු දුන්නාම. ගිහිල්ලා කියනවා මාතින් මෙහෙම වරදක් කීයේ වුණා මාතින් මෙහෙම කතාවක් කියුණානේ තමුන් නැහැට. උන්නේ මාත් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. ඔය මං කියපු වචන මං ඉතින් ඔය දන්නේ නැද්ද මම කටකම සිරියාව එච්චර හොඳ නෑ නේ කියලා hina වෙලා කතා බහ කරලා පහුවදාට ගෙයින් හැරි බහැලා ආවේ. එච්චර හොඳ જાතියක් යකෝ අපේ જાතිය. ඇයි අපේ සමුදේ අපි මුකුත් එපා. මේ අපි කියන දේවල් මොකවත් අහන්න එපා. හොඳ සිංහලෙක් වෙන්න බලන්න. හොඳ බෞද්ධයෙක් වෙන්න බලන්න. චීන ගත්තොත් එහෙම මුළු ලෝකෙම වෙළඳ ආර්ථිකය අරන් ඉවරනේ අතට අධිපත්‍යයට අරන් ඉවරනේ. ඇයි අපිට බැරි මේ දේ කරන්න? අපි හිටියා මේ කොණ්ඩේ බදපු චීනුන්ට ඕවා කියන්නේ කියලා. ඔව්. ඒගොල්ලෝ දැන් බලන්න මහසංග මහත්තයා ඒගොල්ලන්ගේ චීනේ තිබිච්ච සාම්ප්‍රදායික ආහාර රටාව ඔය මිනිස්සු ආරක්ෂා කරලා ඉන්න හැටි. ඒක වෙනස් තාම කිරියල පෙත්තත් උවිලා කනවනේ. අපි දැන් කිරියල පිත්ත උවිලා කන්න දන්නේ නැහනේ. කෙහෙල් බොඩි අපි කන්නේ නැහනේ. අපි කාපු જાතිනේ. කෙහෙල් මුහේ දැන් ඒකත් කන එක නතර වෙන්න යන්නේ දැන්. අපි ලපටි කෙහෙල් කනක් වෙන්නට පස්සේ ඒක කන්නේ නැහනේ. කොට්ට ගෙඩි. කොට්ට කොහේ නැහැ ගස්වන කොට්ට ගෙඩි. කපු කොට්ට පුළුන් ගන්නනේ. ඕක ඉස්සර අපි මිනිස්සු ඔය කාපු ආහාරයක්. දැන් අපි කන්නේ නැහනේ. ඔය ඔක්කොම තාම චීනේ කනවනේ. හබරල පිත්තේ ඉඳන් චීන තාම කනවා. මොකද උන්ගේ සමාජවාදී රාජ්‍යයක් තිබුණේ. උන්නේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ගැන වැඩි හිතන්නේ නැහැ. මොකද කොරෝනා සනීපල් ගත්තේ චීනෝ. ක්වොරන්ටයින් නම් ක්වොරන්ටයින්. ඊට පස්සේ වෙඩි ටිකක් දාන්න පුළුවන් වෙඩි තිබ්බා කියලා මානව නිදහසට කතා කරන මානව සංවිධාන ඒ මොකුත් චීනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බලාත්මක නැහැ. රාජ්‍යය විසින් වෙඩි තිබ්බනම් මිනිහෙකුට ඒක ඉවරයි ඒක. එතනින් එහා නැගී සිටින්න බෑ. ඉතින් මේ මිනිස්සු සංචලන සීමා දාලා ඇඳෙන නීතිය දැම්මම ඒක ඇඳෙන නීතියක් තමයි. මිනිස්සු ගෙවල් වලටලා ඉන්නවා රජයෙන් කරන්න ඕන වැඩේ කරනවා ඒ වෙලාවට එළියට ආවොත්. පාරට එනවද කියලා බලන්නත් අපේ සමහරු එනවා පාරට එල්ල බලන්න. ඒ වගේ මොකද ජාතියක් දැන් ඉන්නවා තමයි. එතකොට පොලිසිය හරියට රාජකාරී කරනවා. ඒව බලන්නත් එනවා. එනවා. බෝම්බයක් පිපුරුනහම බෝම්බ පිපුරුන එක විසඳන්න යන දුවගෙන විජහට. හරි? කොතනද වැරදුනේ? කොතනද අපිට වැරදුනේ? අපි නියම තමුන්ගේ ජාතිය ගැන හිතා ඒ ජාතිය මිනිස්සෙක් වෙන්න බලන්න ඕන. හොඳ සිංහලෙක් කියලා. දැන් හොඳ සිංහලයා අර චක්‍ර ටික අවදි කරගෙන උදේ පාන්දර අවදි වෙලා පිළිවෙලට වැඩ කරානේ. ඔව්. එහෙමනම් මේ චක්‍ර ටික අවදි කරන්නේ කොහොමද කියලා අපි බලන්න. දැන් මම මේ වේදිකාවේ හැදුවේ මෙතන හොඳ ආධ්‍යාත්මික ගුණයෙන් යුතු සිංහලෙක්. හරි? හොඳ සමාජයක්. හොඳ ආහාර ටිකක් ස්වයං පෝෂණ රටාවක් කියන ටික මම මේ මාතෘකාවට ගෙනාවේ. ඉතුරු අධියර බණ්ඩාර මහත්තයාට කළා මෙහෙම ආර්ථිකයක මෙහෙම එඩිතර සිංහල මිනිහෙක් හැදුනට පස්සේ ඒ මිනිහා කොහොමද මේ එඩිතර භාවය හා ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගාගන්නේ කොහොමද කියලා බණ්ඩාර මහත්තයා අපිට ඊගාවට කියලා දෙයි. දුර දකින නුවණ තියෙන මිනිස්සු ගැන අපි අහලා තියෙනවා. එහෙමනම් අනාගතය දිහා දකින වර්තමානයේදී මේ වෙනුවෙන් කැප වෙන කෙනෙක් වෙන්නේ කොහොමද අපි? ඔය දැන් හොඳ ආහාර රටාවකින්
හොඳ ස්වයංපෝෂිත නිෂ්පාදන ටිකක් නිපයගෙන ඒක කාලා බීලා දේශීය ඖෂධයකින් තමන්ගේ ජීවිතය සුඛිත කරගෙන හොඳ මනසක් හදාගත්තන් පස්සේ ඉරත් එක්ක මුදුන් වෙලා සූර්යයා එක්ක ගමනදිනුවක් හදාගත්තන් පස්සේ දැන් ඇත්තටම මේකේ ආධ්‍යාත්මයට කතා කරද්දී අපිට ඉර අමතක කරන්න බෑනේ සූර්යය කියන එක අමතක කරන්න බෑ. ප්‍රභා සංශ්ලේෂණවල ප්‍රධානම සාධකේ හිරු. එතකොට හිරු නැතුව මේ ලෝකේ පැවතීමට යම් ආකාරයකට බලපෑමක් තියෙනවා. එතකොට මේ හිරු කියලා කියන්නේ ප්‍රධාන සාධකයක්. කේන්දරයක ගත්තත් හිරු කියලා කියන්නේ ප්‍රධාන සාධකයක්. ඉදු කියලා කියන්නේ පාලකයක්. පාලක ග්‍රහයක්. එතකොට පාලක ග්‍රහය ප්‍රබල නැත්නම් කෙනෙකුගේ ජීවිතයේ ගමන අපිට පැහැදිලි කරන්න බෑ. අපි කියන්නේ රවි 11 වෙනි කොටුවේ හිටියොත් 10 වෙනි කොටුවේ 11 වෙනි කොටුවේ කෝටියක් දොස බංගනය කරනවා. මේක ජෝසි න්‍යායක් මම මේ කතා කරන්නේ. ඒතර මේ හැම දෙයකටම රවිට මුල් තැනක් දීලා තියෙනවා. රවිට මුල් තැනක් දීලා තියෙනවා. අපි හින්දු ක්‍රමයට ගියත් සිංහල ක්‍රමයට ගියත් අපි මේ ග්‍රහ පූජාවක් කරද්දී අපි රවි වෙනුවෙන් කටයුතු කරනවා. එතකොට එහෙම තත්වයක් තියෙන වෙලාවකදී අපි දරුවෙක් බෙහෙ වුණාම දැන් මේ මෑත යුගයේ මම කියන්නේ අනාදිමතුගේ ප්‍රශ්න තිබුණේ නැහැ අපිට. මොකද ගෙදර තමයිනේ මේ තිමිරගේ තිබුණේ. හරි. ගෙදර හම්බෙන්නේ. එතකොට දැන් අද අපි හම්බෙන්නේ යම් රෝහලක. රෝහලේ වදන දරුවා බිහි වෙන දරුවට අම්මගේ කිරි මදි වෙනවා. දැන් අද ඇත්තට බලන්න ගොඩක් බැලුවොත් එහෙම රෝහල වලින් හොයලා බලන්න පුළුවන් ගොඩක් අම්මලට කිරි දෙන්න මවුරුනේ කිරි නැහැ. ඉතින් ළමයා හරියට කිරි ටික උරා ගන්න බැරි වුණාම ළමයා කහ වෙනවා. ළමයා කහ වුණාම මොකද වෛද්‍ය විද්‍යාවෙන් කියන්නේ කහ ලයිට් එකකට දානවා. හරි. ඊට පස්සේ ඒ දවස් ගාන ඉඳලා ළමයාගේ තත්ත්වය පොඩ්ඩක් සුව අතර හැරුණාන් පස්සේ ළමයා ටිකට් කපලා ගෙදර ගියාම වෛද්‍යවරු කියනවා ළමයා පොඩ්ඩක් එලිමහනට ගෙනියන්න. ඒ එලිමහනට ගෙනියන්න කියලා කියන්නේ සූර්ය උදාවත් එක්ක ලැබෙන ඒ සූර්ය කිරණ ටික දරුවගේ ශරීරයට ඇතුළු වුණාන් පස්සේ මේ රෝමකූප හරහා මේ ශරීරයේ රෝමකූප හරහා ශරීරය තුළ ඒකාත්ම වුණාන් පස්සේ මේ ශරීරයේ තියෙන ගොඩාක් බැක්ටීරියා දහදිය පිටින් අයින් කරනවා. විසනාශනයක් කරනවා. ඊට පස්සේ මේ තුල දහදිය දාලා අපි තියෙන ඔක්කොම ඒ කියන්නේ අපි කියන්නේ දහඩිය දාන්න ඕනේ කියලා කියන්නේ. AC කාමරේ දහඩිය දාන මිනිස්සුන්ගේ හැංගීම් තේරෙන්නේ නැත් ඒකනේ. ඇයි රෝපක වලින් දහඩිය පිට වෙලා අර වෛරස් ටික යන්නේ නැහැ. ඒ නිසා අපි ඇතුලේ දෝෂතාවක තත්ත්වයන් වැඩි. හරි. එතකොට මේ ඇදලා ගන්න ශක්තිය ටික අපි ගත්තන් පස්සේ අපි හිතන රටාව වෙනස් වෙනවා. අපිට හොඳට පරිකල්පනා බුද්ධියක් ඇති වෙනවා. අපිට ඥානමය කෞශල්‍යයක් ඇති කරනවා. එතකොට මේවත් එක්ක අපේ මනස ශක්තිමත් කරගත්තම අර කියපු රටාවන් ටිකට අනුගත වෙලා පුද්ගලයෙක් ජීවත් වෙනකොට එයාට ආධ්‍යාත්මික ශක්තියත් වඩා වර්ධනය කරගත්ත ගමන් අන්න නිවැරදි පූර්ණ මිනිස්සෙක් බවටපත් වෙනවා. පෞගේ සතියට ඉස්සෙල්ලා සතියේ මම ආපු වැඩසටහනේ මම කිව්වා මේ කුංචි දරුවන්ට හරි මඟ පෙන්වීමක් දුන්නම හරි ශක්තියක් දුන්නා. තමන් වෙනුවෙන් දැන් මට තිබුණු ලොකු ශක්තියක් තමයි මගේ අප්පච්චි. දැන් වෙද මහත්තයත් ඒක හැමදාම පුරා ජේරුවක් විතර කියනවා. මොකද ඒක තමයි ශක්තිය. මගේ අප්පච්චි තමයි මට තිච්ච ලොකුම වීරයා. හරි. දැන් ඔය කියන විදිහට කතොත් මාර පොරක් මගේ අප්පච්චි. දැන් එහෙමනේ කියන්නේ. එතකොට මේ මිනිස්සයා තිබුණු හැකියාව භාෂා කීපයක් කතා කරන්න පුළුවන් වුණා. දේවල් කරන්න පුළුවන් වුණා. හැම දෙයක් ගැනම හොඳ අවබෝධය තිබ්බා. පුහුණු වුණා. තමන් පුහුණු වෙලා තමයි දේවල් කරන්න යන්නේ. තමන් අත්දැක්ක නැති කිසිම දෙයක් එයා මට කියපු එකම දේ තමයි ඔබ මේක කරලා නැත්නම් තව කෙනෙකුට කියන්න යන්න එපා කරන්න කියලා. මොකද ඔබ දන්නේ නැහැ මේක වෙන දේ. මේ බැරි වෙලා හරි මාධ්‍යයක හරි කොහේ හරි තැනක එතන අපේ මාධ්‍ය කතාවක් අපිට තිබුණ නැහැනේ. ඔබ කොහේ හරි තැනක මිනිස්සු ඉන්න තැනක මිනිහෙක් ප්‍රශ්නයක් ඇහුවොත් මොකද්ද ඒක කියලා ඔබට ඒක පැහැදිලි කරන්න බැරි නම් ඒක තේරුම් කර දෙන්න බැරි නම් ඒක ඒ මිනිස්සයා තියලා එතන ඉඳගෙන වාඩි කරගෙන ඒක පුහුණු කරන්න බැරි නම් ඒ දේ කියන්න යන්න එපා. එතකොට අපිට දුන්න අපේ වීරයනේ. ඒතර අපිට තුඩ පොඩි වීරගතයක් තිබුණා. අපිට මම අප්පච්චි වගේ වෙන්න ඕනේ. දැනුත් පොඩි සමහරක් කියලානේ මං අප්පච්චි වගේ. ඒ වීරත්වය දැන් අද අප්පච්චි නෙමෙයිනේ. අද එක්කෝ කියයි මේ ඉන්නේ සුපර්මෑන් කියයි නැත්නම් ඔය මොනවාද ඔය ඉන්නේ පොඩි කාටුන් ශිල්පීනේ මේවා තමයි කතා කරන්නේ. ස්පයිඩර්මෑන් ඔව් ඉතින් මං කියන්නේ ඒ තත්ත්වේ නැති කරන්න ඕනේ. ඒක කඩන්න ඕනේ. මේ පොඩි ළමයිට දාන්න ඕනේ අඩු ගන්න මේ තමන්ගේ දේශීයත්වය ඇති කරන තමන්ගේ හැඟීම් ඇති කරන පරිසරය දෙන හැඟීම් ඇති කරන පරිසරත් එක්ක ජීවත් වෙන මානසික චින්තනයන්. දැන් ලෝකේ දැන් අපි මේ මැඩියෝ වගේ අපි මේ අපේ ලිඳක් ඇතුළේ ඉඳගෙන දේවල් බලනෝනේ. අපි මේලා තියෙන ලංකාවේ ගොඩක් අට වෙලා තියෙන එකනේ. ලෝකෙ මිනිස්සු. දැන් ඇමරිකාවනේ අපි ලොකුම රාජ්‍ය අපිට තියෙන. හරි. ඊළඟට ලොකුම අනිකුත් රාජ්‍යات අපි ලොකු වෙලා තියෙනවා. එතකොට බංග්ලාදේශෙත් අපිට දැන් ලොකු වෙලානේ. හරිද? ඒ නිසා මේවා මේ hina වෙන කාරණා නෙමෙයි ඇත්තම දුක හිතෙන කාරණා. අඬන්න ඕනේ. ඔව් හරනම් අපි අපිටම ටොක්ක්ක් කරගන්න ඕන කාරණා. හරි. ඒ තරම් පල්ලෙහාට අපි වැටිලා. එතකොට
මේ රාජ්‍ය කොයිතරම් දේවල් තිබ්බත් අපිට බැරි වුණා තාම අපිට අපේ තියෙන දේවල් අපිට අවබෝධ කරගන්න අපේ ශක්ති ප්‍රභාවය අඳුර ගන්න. අපේ පොඩි එකාට අපිට පුරුදු කරන්න පුළුවන් නම් අපිට තියෙන මේ හැකියාව අපිට තියෙන දක්ෂතාවය අපි මොනවද කරන්න ඕනේ කොහොමද ඉගෙන ගන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියන එක අපි ඒක දැන් පටන් ගන්න ඕන කාලේ. ඊළඟට ලෝකෙ මිනිස්සු මං කිව්වේ එකයි ලෝකෙ මිනිස්සු මේ ආධ්‍යාත්මික ශක්තිය කියන එක නැත්තම් මනස දියුණු කරගන්නවා කියන එක නැත්තම් මනස ප්‍රබාස්වර කරගන්නවා කියන එක මනස නිවා ගන්නවා කියන එක මිනිස්සු හොයාගෙන යනවා. මිනිස්සුන්ට පිපාසාවක් තියෙන. අපේ මිනිස්සුන් නැතුණාට. සියලුම බටහිර ලෝකයේ ජීවත් වෙන සෑම මිනිස්සු කොටාසෙටම තියෙනවා මේ මානසික සුවතාවය කියන එක හොයාගන්න යන පිපාසාවක්. ඒ කියන්නේ මේ මිනිස්සු තරංගකාරී ලෝකේ ජීවත් වෙලා මහන්සි. ඒ මහන්සි නිවන්න මේ මිනිස්සු මානසික සුවය හොයනවා. ඒ නිසා විවිධ ඉන්දියාව වෙන්න පුළුවන් ලංකාව කරා යනවා. දැන් ලංකාවටත් ඇත්තටම මේ ලංකාවේ ගොඩක් බෞද්ධ දහමට පුහුණු වෙන්නේ මිනිස්සු බලන්නකෝ ආරණ්‍ය සේනාසන ගිහින් බලන්නකෝ. මොනතරම් භික්ෂුන් වහන්සේලා කොටසක් බිහි වෙලා ඉන්නවද මොනතරම් භාවනා කරන්න වැඩසටහන් වලට අවිල්ලා තියෙනවද කියලා විදේශිකයෝ හේතු වෙයි. මනස නිවා ගන්න. මනසේ තියෙන මේ පීඩනය නැති කරගන්න. මේ තියෙන මනස හරි තැනකට දකින්න සුවතාවයට හදා ගන්න. එහෙනම් මේක තමයි වැදගත්ම දේ. මොකද අපේ මනස තුල ප්‍රභාස්වර භාවයක් නැත්තම් අපේ මනස හොඳට සුවතාවයකට නැත්තම් අපේ මනස තුල නිවැරදි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැත්තම් මේ මනසෙන් තමයි මොළෙන් තමයි මේ හැමදේම ක්‍රියාකාරී වෙන්නේ. මොලේ තමයි පණිවිඩ දෙන්නේ. කටුවක් කන්නම කටුව ඇනෙන තැනට නෙමෙයි ප්‍රශ්න දෙන්නේ. අපිට මේ ඒ අනතුර පෙන්වන්නේ අපේ මොළයට. මොලෙන් තමයි කියන්නේ මේ එන්සයිම් හෝ මොනෑම ක්‍රමවේදයක් කරා සංඥාවක් දෙනවා මේ ඔබට ඇනුණා කියලා. ඒ කියන්නේ අපි අහන්නේ මේ සීනි වගේ දේවල් ඔබතුමා දන්නවනේ සීනි වගේ දේවල් වැඩි කරනවා අර හිරියට නම් අපිට දේවල් දැනෙන්නේ නැහැ. සංවේදීතාවය නැති වෙලා යනවා. ඒ කියන්නේ මොලේ තුල සංවේදීතාවය නැති වෙලා යනවා. ඒතර මොලේ සංවේදීතාවය ඇති වෙනවා අපි දේවල් කරනකොට. ඒතකොට මොලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ මොනවද අපි කරන්නේ කියලා. ඒතකොට ළමයෙකුට නිදා ගන්නකොට හරි විදේශිකයෝ හැමෝම භාවිතා කරනවා sleeping meditation, relaxation, music therapy. හරි ඒකට වෙනම තියෙන ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. ඒවා අහගෙන නිදා ගන්නවා. සෝනින්ද ඇති කරනවා. ඕක බණ්ඩාර මහත්තයා ඕක හෙළයන්ගේ තිබිච්ච දේ තමයි ඔය sleeping meditation කියන එක අත්හැරීම. සූර්ය භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලත් හෙළයන්ගේ ක්‍රමයක් තිබුණා. ඉස්සෙල්ලාම එකේ ඉඳලා 100ට එනකල් අවරෝහණ විදිහට දෙසරයක් විතර ගණන් කරන්න ඕන. ඒ ගණනකොට මානසික ඒකාග්‍රතාවය කියන එක ඇති වෙනවා. ඒ ඇති වුණාට පස්සේ අත්හැරීම කරනවා. අත්හැරීම කියන්නේ පංචේන්ද්‍රියයන්ට දැනෙන සංඥා අයින් කරනවා. අපි කියමුකෝ දැන් මෙහෙම ඉඳගෙන ඉන්නකොට කුකුලෙක් කෑ ගහනවා යහුණ කනට. අපි ඒක අවබෝධ කරගත්තා කුකුලෙක් කෑ ගැහුවා ඒක මට අවශ්‍ය නැහැ. ඒක අමතක කළා. කූඹියෙක් කෑවා කකුල. කූඹියෙන් නම් කකුල කෑවා රිදුනා. ඒක මට දැනුණා. මම ඒ සංඥාව අයින් කළා. සීතල හුළඟක් ඇඟට වැදුනා. හැමර දැනුණා මේ සංඥාව මම ඒ සංඥාව අයින් කරනවා. ඔහොම හිතට එන සංඥාවල් ටික අයින් කරගෙන යනකොට ප්‍රාථමික අවස්ථාවේ නම් හොඳ නිින්ද යනවා. ඕක තමයි සිංහලයේ හෙළයාගේ තිබිච්ච ස්ලීපින් මෙඩිටේෂන් එක. ඊට පස්සේ සූර්ය භාවනාව වඩනකොට මේක අයින් කරගෙන අවබෝධයෙන් පංචේන්ද්‍රියට දැනෙන හිතට දැනෙන අරමුණු, කයට දැනෙන අරමුණු, ගන්ධ නාසයට දැනෙන අරමුණු, ඒ ඔක්කොම පංචේන්ද්‍රියට දැනෙන අරමුණු අපි හිත අර ඒකාග්‍ර කරගෙන අයින් කරනවා. අයින් කරනකොට එක වෙලාවක දැනෙනවා අපට අපේ හුස්ම කය විතරක් දැනෙන වෙලාවක් එනවා. ඒ හුස්ම ගන්න ටික විතරයි අපිට දැනෙන්නේ වෙන පංචේන්ද්‍රියන්ට දැනුම එන්නේ නැති වෙලාවක් තියෙනවා. ඕකට තමයි කියන්නේ බෞද්ධ දර්ශනය හැටියට නම් සමාධිය කියලා. අන්න ඒ වෙලාවදී තමයි උදාවන අලුත් ඉරු කිරණ මනසෙන් බලලා ඒක තමන්ගේ තෙවන අසහරහා තමන්ගේ සූර්යයට ලැබෙනවායි කියලා සූර්යයා අරමුණු කරලා භාවනා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක මේ අතින් පිට ගන්නවා. ඊට පස්සේ මේ අතින් පිට ඊට පස්සේ පොදුන් ආරතිය හරහා ගලානවා. ඔක ලොකු ක්‍රමවේදයක්. විනාඩියෙන් කරන්න පුළුවන් දෙවේ අධ්‍යයනයක් කරන්න ඕනේ. ඔන්න විදිහට අපි භාවනා කළේ. ඒකට අපි අපේ භාවනාව මහත්මයා අපි අංග සම්පූර්ණ භාවනා ක්‍රමයක් හෙළයන්ගේ තිබුණානේ අත්තට. අනිවාර්යයෙන්. ඉතින් අපිට ලෙඩක් වුණත් එහෙමයි. ලෙඩක් වුණත් අපිට පුළුවන් මානසිකව අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. අපිට අපි කියමු හිසේකක්කමක් නම් හිසේකක්කම ගැන මෙනෙහි කරලා ඒක අපිට නැති කරන්න පුළුවන්. අපි අත්තරින්න ඕනේ හිසේකක්කම. ඒකයි. අර මේක නිකන් විදර්ශනා වඩනවා වගේ වැඩක් තමයි.
ඒතර මේක තුළ අපේ ශරීරය තුළ තියෙන ඒ සූර්ය කිරණ උනත් අපිට මුළු ශරීරය පුරාම අපිට යවන්න පුළුවන්. ඒ මනසෙන් දකින්න ඕනේ සූර්යයත් එක්ක දකින්න ඕනේ. අපිට ඕක දැන් වෙනත් සංකල්ප අරගෙන අපි කරනවා දැන් ඉටිපන්දමක් අරන් කරනවා. පහනක් අරන් කරනවා. එහෙමත් කරන්න පුළුවන් අපිට. එහෙම අපිට වෙලාවක් නැත්නම් අපිට උදේ පාන්දර මේ කටයුත්ත කරන්න ඔබට වෙලාව නැත්නම් ඔබ ගෙදර ඇවිල්ලා මේ නිදාසේ නිදා ගන්න මොහොතේ මේක කරන්න අවශ්‍යතාවය තියෙන අපිට පුළුවන් ඉටිපන්දමක් දැල්ව ගන්න. ඒක සූර්යයා මෙනෙහි කරගන්න පුළුවන්. මේකෙත් තියෙන ආලෝකෙමයි. ඒ එළියමයි. ඒක මනසෙන් මානසිකාරයට මනසනේ එන්නේ. මනසනේ සිතුවිලි එන්නේ. මනසේ සිතුවිලි තමයි මේ අපි හැමදේම ක්‍රියාත්මක කරවන්නේ. අපිට පුළුවන් මේක හදන්න. මේ විදියට මනස හැදුවන් පස්සේ අපේ ශරීරයේ පුරා මේක හදාගත්තන් පස්සේ මේ අපිට තියෙන ඔය කියන චක්‍ර කියන නැත්තම් අපේ තියෙන ප්‍රධානම ශක්ති ගබඩා කරන තැන් 7ක් තමයි ඔය කතා කරන්නේ. චක්‍ර කියලා අපි ඔය චක්‍ර කියන්නේ ආයුර්වේදය අපි එකක්. චක්‍ර නෙමෙයි අතරම අපිට එන්නේ ශක්තිමය මූල ධාතු ටික තමයි අපේ මේ තියෙන්නේ. මුළු ශරීරේ 7ක්. හරි 8ක් වෙන්න තියෙනවා. නමුත් 7 තමයි අපි මුලින්ම කතා කරන්නේ. ඒතර මේ 7 කතා කිරීම තුළ අපි ඉඳ ගන්න විදිය ඒකනේ අපි කියන්නේ ඉස්සර අර ඉස්කෝලේ ගියාම කොල්ලෝ ඉස්සරම කෙලින් ඉඳගනි. ගුරුවරු එහෙම බයිනවනේ. ඒ කියන්නේ මේ අපේ කෙඳින් ඉඳගත්තම තමයි අපිට මේක හොඳට ධාරණය වෙන්නේ. අපිට හොඳට මේ ගලාගෙන යන්නේ. ගලාගෙන යන්නේ පහසුවෙන්. දැන් ළමයි ඉන්නේ කොන්දෙන් ඉන්නේ. බලන්න ගෙන ගන්න ගියත් පොතක් පාඩම් ගන්න ගියත් ගෙදර මේ පොතක් බැලුවත් ඉන්නේ කොන්දෙන් ඉඳගන්නේ. ඉරියව්ව භාවිතා කරන්නේ. එතකොට මේ දේවල් වලින් අපිට නිවැරදි ශක්තිය අපිට ගලාගෙන යන්නේ නැහැ. මේ නිවැරදි ශක්තිය ගලාගෙන යන්න ගත්තන් පස්සේ අපිට අපේ ශරීර තුළ નિરાයාසයෙන්ම මේ හැම දෙයකම ඔරොත්තු දීමේ හැකියාව ඇති කරනවා. ඒක තමයි අපි හැමතිස්සෙම උත්සාහ ගන්න මේ අපි කතා කරන ඔය අපි කියන්නේ මේ සිංහල මිනිස්සු කියන්නේ අපේ ප්‍රත්‍යක්ෂ ගුණය ඇති කරගන්නවා. ඕන දෙයකට ඔරොත්තු දෙනවා. අපි කියන්නේ මේකට ඕන දෙයක් ඔරොත්තු දෙනවා. හරි මේක හදා ගන්න ඕනේ. මේක හදා ගන්න නම් අපි ඒකට වඩන්න ඕනේ. අපි ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. මේක අපිට කියන ඒවා අපිට පොත්පත් තරම් බලන්න පුළුවන් තරම් පොත්පත් තියෙනවා මේ සම්බන්ධව. ලිඛිත අපිට ඕනම් බෞද්ධ භාවනා විදියට පුළුවන් නම් සමතය පුළුවන්, විදර්ශනාව පුළුවන්, බුද්ධානුස්සතිය පුළුවන්, අපිට මෛත්‍රී භාවනා පුළුවන්. ඔය වගේ විවිධ භාවනා ක්‍රම වේද භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට චක්‍ර විදියට තියෙන භාවනා ක්‍රම වේදත් ඕන තරම් තියෙනවා. පොත්පත් තියෙනවා. හැබැයි පොතේ තියෙන දේ කවදාවත් ප්‍රායෝගිකකරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පොතෙන් කවදාකවත් යන්න බෑ. තව කවුරු හරි දැන් මම ප්‍රෝග්‍රෑම් එකක් කරහා නැත්නම් මේ ඔබේ වැඩසටහන හරහා සීතලාවන පොඩි බාධා කිරීමක් කරනවා. දැන් මෙතුමාගේ ඔය දැනුම අනාගත කාලයේදී ලෝක සත්‍යය ලබා දීම සඳහා මෙතුමා වැඩපිළිවෙලක් දැන් දියත් කරගෙන යනවා. ඔව්. දැන් මේක මේ සිංහල භාවනා ක්‍රමය කියන එක තාම මුද්‍රිත පොතක නෑ බණ්ඩාර මහත්තයා. මොකද අපි පොත් ලිව්වේ නැහැනේ. ඔව්. ඉතින් මේක යෝග ක්‍රම තමයි තාම මේ ලංකාව තුල යන්නේ. එතකොට සූර්ය භාවනාව පිළිබඳව මුද්‍රිත පොතක් තාම ලෝකේ කොතනකවත් නැහැ. ලෝකේවත් සිංහල මේ අපේවත් හරියට නැහැ. මේක දන්න මිනිස්සු ඉන්නේ බණ්ඩාර මහත්තයා අපි ටික දෙනෙක් අතර විතරයි මේ සූර්ය භාවනාව කියන ක්‍රමය නිවැරදි එක තියෙන්නේ. නිවැරදිව තියෙන්නේ. මම මේ කියන්නේ මේ මහා පඬිතෙක් කියලා කියන වචනයක් නෙවෙයි මේක මේක බලයි මිනිස්සු කියන්නේ මහා පඬිතෙක් කියලා. එහෙම කියනවා මූදයටයි දන්නේ කීතේ තියන්නේ කියලා. එහෙම නෙවෙයි. මේක නිවැරදිව තියෙන ලංකාවේ ඉන්නේ කීප දෙනයි. දැන් මේ බණ්ඩාර මහත්තයට ඌමනාවක් තියෙනවා මේක යම්කිසි මූලස්ථානයක් ගොඩනගාගෙන මේ හරහා මේක හෙළ ජාතියට හා අපේ රටට විදේශ විනිමයක් ගෙන්න ගන්න පුළුවන් මේ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම තුළින් විදේශිකයෝ පවා මේ රටට අද්දා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට විදේශ විනිමය ඔය ජංගි කොටන් අඳලා හෝටල් වල මේ නටවලා මේ උපයන්න උමනාවක් නැහැ. හරි අපිට ඊට වැඩිය දේවල් තියෙනවා මේ ලෝකෙට විකුණන්න පුළුවන් જાති. සහ ඒ අයට අපේ පොළොව ගැන විශාල ගෞරවයක් අපේ ක්‍රම ගැන ගෞරවයක් ඇති කරන මෙතුමාගේ අදහස් තියෙන්නේ ඒ වගේ ස්ථානයක් හදලා මේක ලංකාවට හා ලෝකෙට බෙදා දෙන්න. ඒක ඉතින් ඉක්මනට මේ කළකට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ වසංගත තත්වයේ දිබෝ අහම ඒ කටයුතු ආරම්භ කරන්නත් පුළුවන්කම තියෙනවා. අපිට ලැබෙන දෙවන වටේ කාලය අවසන් වෙන නිසා අපි අවසන් වටේට ඉතුරු කරගමු යමක් කියන්න. ඔබ රැඳී ඉන්න. මම හිතන්නේ සමස්ත වැඩසටහනේ වටිනාම කොටස තියෙන්නේ විරාමයෙන් පස්සේ කියලා කිව්වොත් නිවැරදි. රැඳී සිටින විරාමයකට ගිහිලා ඉතා ඉක්මනින් එනවා. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ
ධර්මයේ සත්‍ය කතාව. රාවණා. දැන් වැඩසටහන ආරම්භ කරපු වෙලාවේ ඉඳලාම අපි ඕම අපේ ලේවලට දැනෙන සාකච්ඡාවක්. මේ රාවණ ඉතිහාසය තුල තිබෙන මොහො දේවල් තමයි මේ කතා කරන්නේ. හැම කතාවකම හැම වචනයකම රාවණා කියලා කියවුන් නැති වුණාට මෙහි අන්තර්ගතය එහෙම නැත්නම් මේ කතා කරන සියලු අපි කතා කරන්නේ ගොඩනැගිල්ලක් ගැන නම් අත්තිවාරමේ තියෙන්නේ රාවණ දහම තමයි. අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී බණ්ඩාර මහත්මයා මම හිතන්නේ ඊටාම සුවිශේෂ කතාවක් කරගෙන ආවා. ඒකට මේ කාලය හරස් වෙච්ච නිසා අපිට විරාමයට යන්න සිද්ධ වුණා. දැන් අවසාන විනාඩි කිහිපය ලැබිලා තියෙන්නේ. හැමෝම මං හිතන්නේ අර හොඳම ගානට ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා වටිනාම ටික කියන්න ඔබතුමා. ඔව් එතකොට දැන් අසංක මම කියාගෙන ආවේ දැන් අපි ඒක හදාගත්තන් පස්සේ ඔය අපේ තියෙනවා දැන් වයසකයටත් තියෙනවා මැදි වයස කොටසක් ඉන්නවා ළමා කාලයක් කියලා තියෙනවා. ඒතර ළමා කාලේ ඉඳන්ම ළමා කාලේ එක කොටසකටත් මැදි වයසකට තව කොටසකටත් අවසාන භාගයේ ඉන්න කොටසකටත් මේක හරි වැදගත් වෙනවා. මොකද අවසාන භාගයේ ඉන්න අයට තමයි ගොඩක් වේදනා ස්වභාවයෙන් දැනෙන්නේ. ඇඟේ අපහසුතා, කලකිරීම, දරුවෝ සලකන්නේ නැති දේවල් මේ දේවල් වල ගොඩාක් පරිහානියටපත් වෙන ගොඩාක් දේවල් ඇති වෙන්නේ මේ සංසිද්ධිත් එක්ක. ඒතර මේ සියලු දෙනාටම මේක අධීර තුනකට අපිට කරන්න පුළුවන් මිනිස්සු වෙනස් කරන්න. මිනිස්සු පරිවර්තනය කරන්න. මිනිස්සු තුළ මනස ශක්තිමත්, ධෛර්යවන්ත, Tamanට ආත්ම විශ්වාසය තියෙන, ආත්ම ශක්තිය තියෙන ඕන දෙයකට නොබියව කටයුතු කරන්න පුළුවන්. අතහරීමේ කිසිම දෙයක් පරාදීන නැතුව, දීන જાතියක් වෙලා නිකන් දියාරු වෙන්නේ නැතුව, Taman මේක මොන විදිහින් හරි අදිෂ්ඨානශීලීව මේක කරනවා කියන තැනකට යන්න පුළුවන්. මහා ජවයක් ඇති මිනිහෙක් එළියට ගන්න පුළුවන් මේ කියන භාවනා තුලින්. මේ භාවනා කරන කෙනෙක් මේ නිවන් දකින්න කියන කතාව නෙමෙයි අපි කියන්නේ. නිවන් දකින්න අපිට පුළුවන් පන්සලක ආරණ්‍ය සේනාසනයට ගිහලා බුන්නාංශ කියන මේ කමඨහනක් අරගෙන අපිට නිවැරදි මාර්ගයක් අරගෙන ඒ කටයුතු කරන්න. අපි මේ නිවන් දක්කන්න යන මාර්ගයක් නෙමෙයි. අපි මේ જાතියක් විදියට Tamanට જાතියක් විදියට පුද්ගලයෙක් විදියට. දැන් තනියෙන් හරියට නැගිටින්න පුළුවන් වුණාම જાතියක් විදියට ඔක්කොම නැගිටිනවනේ. අපිට හදන්න ඕනේ එතන. જાතියක් එකපාර නැගිටවන්න බෑ. જાතියක් නැගිටවන්න කලින් අපි පුද්ගලයෙක් නැගිටවන්න. තනි පුද්ගලයෙක් නැගිටින්න Taman තනියම සදිශිව ස්වාධීන හැකියාවකින් දක්ෂතාවයක් හදා ගන්න ඕනේ. නැතුව එතකොට අපිට කවදාවත් ඔය උපාධියක් අරගෙන රජයට පැකටින් කරන්න යන්න ඕනේ නැහැ අපිට රස්සාවල් දියවු කියලා. අපේ තියෙන කුසලතාවය සහ දැනුම සහ ප්‍රායෝගිකීකරණය අරගෙන අපිට යමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට මේ මනසේ තියෙන ප්‍රබලභාවය හරියට හදන්න මේක අපිට වැඩසටහනක මේ පුංචි කාලයක මේක කතා කරන්න බෑ. මේක බිම තියාගෙන බිම ඉඳගෙන මේකට ඉඳගෙන මේකට වැඩේට අනුගත වෙලා දැන් බෙහෙත් කොටන හැටි කියලා දෙන්න බෑනේ. බෙහෙත් හදන හැටි කියලා දෙන්න බෑ. බෙහෙත් හදනවා බලන් ඉන්න පුළුවන් අපිට. බෙහෙත් හදන විදිහට අපිට සහයෝගය දීලා බෙහෙත් හදන ක්‍රමය හොයා ගන්න පුළුවන්. ඒක එතුමාගේ වටේ එතුමා ගියයි. මොකද අපිට මේක කියන්න පුළුවන් මෙහෙම කොටන්න පුළුවන් මෙහෙම දාන්න පුළුවන් මේක මෙහෙම දා අර කෑම උයලා මේ රූපනාලිකාවල කෑම හදනවා වගේ වැඩක් නෙමෙයි මේ භාවනා කරන එකවත් වෙදකම කියන එකවත් මේක එහෙම කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අත්දකින්න ඕනේ, මේක පුහුණු වෙන්න ඕනේ. දැන් සමහර අයට කියන්න පුළුවන් මෙයා මොකක්ද දන්නේ, මෙයාට මොකද්ද තියෙන්නේ, මෙහෙම කියන්නේ මොකක්ද සූසුකම. මේක කරලා බලන්න ඕනේ. කරලා ප්‍රායෝගිකව අත්දකින්න ඕනේ. අත්දැක්කම තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේක තුල කොයිතරම් දුරට අපි තුල ඒකාත්ම වෙලා මේ මනස හදලා, මනස ශක්තිය හදලා, මනස තුල පුද්ගලයෙක් ජීවමාන කරන්න පුළුවන් කියන හැඟීම ඇති වෙන්නේ එතකොට තමයි. එතකොට ඇත්තටම විභාග කර ගන්න මහලකොට ඇත්තටම ළමයි පාඩම් කරන අසාමාන්‍ය විභාගවලදී. බලන්න මේ අසාමාන්‍ය පාඩම් කරන්නේ ඔළුවට මතකේ යන්නේ නැති හින්දානේ. ඒතර මේ මනසේ තියෙන විරේකී නැහැ. මානසික විරේකේ නැහැ. මානසික පිරලා ඩවුන්ලෝඩ් වෙලා තියෙන ප්‍රමාණය වැඩි. දැන් සාමාන්‍ය දුරකථනයක් ගත්තොත් එහෙම අපි Facebook එකේ හරි නැත්නම් වෙන මොකක් හරි අන්තර්ජාලයේ තියෙන මොකක් හරි බැලුවොත් එහෙම ඒක මේ ගැලරි එකේ සේව් වෙනවා. එහෙම එකක් තියෙනවනේ. ඒතකොට මේක අපි කියලා නෙමෙයි අපි කැමති නැහැ මේක සේව් වෙනවට. හැබැයි ඒක සේව් වෙනවා. හරි ඊට පස්සේ අපි අනවශ්‍ය දේවල් අපි අයින් කරලා මේ මොන හරි දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න බැරි වුණා තමයි අපි හරවට ඉරේස් කරන්නේ. මෙන්න මේකම තමයි අපිට වෙලා තියෙන්නේ. අපි මේ ගන්න ඕන එකයි නොගන්න ඕන එකයි ඔක්කොම අපේ මනසේ මේක තැම්පත් වෙනවා. තැම්පත් වුණාන් පස්සේ අපිට ඉරේස් කරගන්න බෑ. ඒ නිසා අපි පාඩම් කරනවා කියන කොච්චර ඔළුවට ගිව්වත් අපිට වැඩ කරන්න බෑ. ඔළුවට යන්නේ නැහැ, මතක හිටින්නේ නැහැ. මට එපා වෙලා තියෙන කියලා හිතේ. ඕනෙම දාගන්න ඉඩ නැහැ. ඔව්. ඒකයි. ඒ නිසා මේක මානසික විරේකය ඇති කරන්න තමයි මේ කටයුතු කරන්නේ. එතකොට අපිට අලුතෙන් දකින්න පුළුවන්, අලුතෙන් හිතන්න පුළුවන්, වෙනස්ව දකින්න පුළුවන්, වෙනස් හිතන්න පුළුවන්. ජෝතිෂයේ වුණත් අපි කරන රස්සාවේ අවංකවම සමහර දේවල් අපි ගන්න මුදල සමහරකට අපිට පුංචි බයකුත් ඇති වෙනවා, දුකකුත් ඇති වෙනවා. හේතුව මොකද අසංක අපි මේ සමහරක් අයට කරන දේවල් වලදී ප්‍රතිකර්ම වලදී හරිද ප්‍රතික්‍රියා කරන දේවල් වලදී අපි ඔවුන්ට පැහැදිලි කරන දේවල් වලදී ඔවුන් තුලම ඔවුන්ගේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ප්‍රශ්න දෙන ඔවුන්ට ප්‍රශ්නේ පේන්නේ නැහැ, උත්තරේ පේන්නේ නැහැ. ඒ ඔවුන් ප්‍රශ්නේ ඉඳගෙන මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ. එහෙනම් ප්‍රශ්නේ එළියට එන්න ඕනේ. ප්‍රශ්නෙන් එළියට ආවම තමයි ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්න පුළුවන්. අපි කරන්නේ ඒකනේ. අසංකගේ ප්‍රශ්නේ මට ප්‍රශ්නයක් නෙමෙයිනේ.
ඒ නිසා මම පිටින් ඉඳන් මම අසංගයේ ප්‍රශ්න විග්‍රහ කරලා බලනවා. වෙනස් විදිහට ඛණ්ඩනය කරලා බලනවා. අන්න මට තේරෙනවා අසංකර මෙන්න මේකයි කරන්න ඕනේ අපි කියනවා මෙන්න මේ කටයුත්ත මේ විදිහට කරන්න. මොකද ඔබ එන්නේ කේන්දරයක් බලන්න. ඒකට ඒකට අවශ්‍ය කරන මානසික පසුබිම හදලා. අර වෙදකමයි හෙදකමයි කියලා තියෙනවනේ. වෙදකම දැනගත්තට වැඩක් නැහැ මොන තරම් දක්ෂයෙක් වුණත් වැඩක් නැහැ හෙදකම නැත්තම්. ඒක වෙදතුමාගේ අපේ අධ්‍යාපනතුමා පැහැදිලි කරයි. ඒතර වෙදකම හෙදකම අපි කරනවා. හෙදකම කරලා තමයි අපි ප්‍රතිකර්මය කියන්නේ. එතකොට ඔහු හොඳින් ගහන එක කරනවා. ඒ තුලින් කියනවා බණ්ඩාර මහත්තයා කරපු වැඩේ හරියටම හරි ගියා. මම ටග්ගල කොල්ල පාඩම් කරනවා දැන්. අපි කරපු දෙයක් නැහැ. සමහර ළමයි ඉන්න මම ළමයි ගෙනල්ලා කියන මේ අන්තරේ දැම්ම අර කර පූජා කරා මේ පූජා කරා මම සමහරකට මම ගෙනල්ලා දැන් පූජාවක් ඕනේ මේක මනස හදන්න එපා. ඉස්සලා හදන්න එපා මේකට අවශ්‍ය කරන ගෝලීකරණය හදන්න එපා. හදලා එතන තියාගෙන දෙමෝපිය පොඩ්ඩක් එළියට දාලා ළමයාත් එක්ක කතා කරලා කියනවා ඔයා මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක්. ඔයාට මෙහෙම ගමනක් යන්න පුළුවන්. ඔයාට මේ වගේ මොලයක් තියෙනවා. ඔයා මෙහෙම තැනක ජීවත් වෙන්න. අන්න හීරෝ කෙනෙක් හදනවා. නායකයෙක් හදනවා. තමන් තුළ තියෙන ශක්තිය කුසලතාවයන් පිළිබඳව කරනවා. මම එහෙම කෙනෙක් තමයි මම නේ. අන්න උට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ආත්ම ශක්තියක් ඇති වෙනවා. අන්න පටන් ගන්නවා පාඩම් කරන්න. ඒ වගේ මේ කටයුත්ත හරි අමාරු නෑ ලේසි මේකට තමයි අපි තනක් අපි හදමින් මේ කටයුත්ත කරමින් මිනිස්සු ටික එක රාශිය කළා අඩුම තරමේ මට සියල්ල සක්සස් කරන්න බැරි සියල්ල සම්පූර්ණ කරන්න බැරි වෙයි හැමෝටම මේ දේ දෙන්න බැරි හැබැයි පුළුවන් තරම් මං ඉන්න මගේ ජීවිත කාලය තුල මට දෙන්න පුළුවන් දේ මම දෙනවා මම කිව්වා අන්තිම මොහොතේ මම මේ මතක් කරන්න හැදුවේ ඔව් අන්තිම මොහොතේ මම දෙන්නම කිව්වා පොන්චි ඔබේ මේ ශ්වසන පද්ධතිය ශක්තිමත් කරගන්න නැත්නම් පෙනහැල ශක්තිමත් කරන ක්‍රමවේදයක් දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ මේ හුස්ම ගැනීම භාවනා කරනවා හුස්ම ගැන කතා කරනවා ආනාපාන සති භාවනාව ඔය හැම දෙයක් ගැන අපි කතා කරනවා දැන් මේ හුස්ම තුලනේ ඔක්කොම තියෙන්නේ හුස්ම ගන්න ගන්න හුස්ම ගියොත් ඔක්කොම ඉවරනේ හුස්ම ගන්න බැරුණත් ඒ අවුලක් හුස්ම ගන්න බැර මේ පිට වුණත් පිට කරගන්න බැරි වුණත් ප්‍රශ්නයක් එහෙනම් අපි කරන්න ඕන එකම දෙයයි ඔබට පුළුවන් කොන්ද හොඳට කෙලින් තියාගන්න හොඳ පහසුවෙන් ඉඳගෙන ඔබ ඉස්සලා හොඳ සංසුන් මනසකට යන්න සංසුන් ඉරියව්වකට යන්න පහසු ඉරියව්වකට යන්න ඉඳගෙන ඔබට පුළුවන් මේ ඇඟිලි දෙක පාවිච්චි කරන්න මේ ඇඟිල්ලත් ඒ කියන්නේ අපි කියන්නේ මැදගිල්ල ඊට පස්සේ දබර ගිල්ල මේ අපේ මේ මහපට ගිල්ල මේ දෙක අපි නාස්පුඩු දෙක තියාගන්න පුළුවන් කන්නඩියත් මම ගලවන්න ඒක ලේසියි මේ එතකොට මේ දෙක අපිට මෙහෙම ඔබට මේ පේනවා ඇති මෙහෙම අල්ලන්න පුළුවන් මෙහෙම අල්ලගෙන අපිට පුළුවන් මේ එක නහයක් නිදහස් කරලා එක කියන්නේ එකක් අතෑරලා එකක් වහලා මේක ගන්න පුළුවන් අපේ පෙනහැල්ල පිරෙන්න මෙහෙම අරගෙන පුංචි මොහොතක් හිර කරගෙන ඉන්න ඔබ පුංචි මොහොතක් හිර කරගෙන අර හිර කරගත්ත නහයෙන් අර ටික එහෙම පිට කරන්න. මේක අපිට පුළුවන් තප්පර මිනිත්තු 5ක් විතර අපිට කරන්න පුළුවන් හොඳයි. එතන පොඩි අමාරුවක් තියෙනවා අපිට. හරිද? ඒ එක ක්‍රමයක්. ඒ කියන්නේ මේකෙන් අරගන්නවා මේකෙන් පිට කරනවා. ඒක හැබැයි පිට කරන්නේ එතන මේ බඩේ තියෙන පෙනහැල්ලේ තියෙන අන්තිම හුස්ම ටිකක් යනවා. අන්තිම හුස්ම ටිකත් පෙනහැල්ල තියෙන එක එළියට යනවා. එතකොට අපිට ඒක අපහසු නම් අපිට මෙහෙමත් පුළුවන්. දෙකෙන්ම ගන්න පුළුවන්. මම කරන තුනම කියලා දෙන්නම්. කියලා දෙකම ගත්තා හිර කරගත්තා පුංචි වෙලාවක් තියාගත්තා. මේක දිගට කරන්න පුළුවන් නම් මිනිත්තු හැබැයි පොඩක් ඔබට කලන්තේ වගේ එන්න පුළුවන් අපහසුතාවයක් එන්න පුළුවන් පොඩි අමාරුවක් දැනෙන්න පුළුවන්. බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. මේක පුහුණු කරන්න ගන්න. උස්ම ගන්නවා පිට කරනවා. ඒතර මේක සම්පූර්ණයෙන් මේ ඇතුලේ තියෙන ටික එළියට යනවා. ඒතර මේ පෙනහැල්ල හැමතිස්සෙම සංකෝචනය වෙනවා මේ හොඳට පැහැදිලිව. එතකොට මේ තියෙන පෙනහැල්ල ශක්තිමත් වෙනවා. පෙනහැල්ල දරා ගැනීම ගත්තම හොඳට පෙනහැල්ල හිර වෙලා මේක ඉන්දියානු නැත්නම් හින්දු ඍෂිකේශ් වල නැත්නම් හිමාලයේ කරනවා ඩයිනමික් මෙඩිටේෂන් වලදී. විවිධ මෙඩිටේෂන් වලදී අපි ඒගොල්ලන් කරනවා මේ කටයුත්ත මේ හුස්මත් එක්ක. ඊට පස්සේ අපිට තව කරන්න පුළුවන් දෙයක් තමයි මේකෙන් අරගෙන මේකෙන් පිට කරන්න පුළුවන් එකක් දෙකම අරගෙන එකපාර අරගෙන මේ පිට කරන්න පුළුවන් මේක මාරුවට කරන්න කරලා මිනිත්තු කිහිපයක් වුණු කරනකොට ඔබට තේරෙයි ඔබ වෙන්දට වැඩිය ඒක තමයි අර මුහුදේ ගඟක මුහුදක පීනනකොටත් ඕකනේ තියෙන හුස්ම රදා ගැනීමේ හැකියාව තියෙන්න එපා. එතකොටනේ අපිට ඉන්න පුළුවන්කම තියෙන්නේ. මේකෙන් මේ පෙනහැල්ල ශක්තිමත් වෙනවා. පෙනහැල්ලේ බලය වැඩි වෙනවා. පෙනහැල්ලට ඔරොත්තු දීමේ හැකියාව තියෙනවා. ඒතර පෙනහැල්ලේ තියෙන අවසානයේ දැන් ඔය ඇත්තටම ඔය මේ අපේ වෛද්‍යවතුමා මේක පැහැදිලි කරා එතුමාගේ වටේදී. දැන් මේ පෙනහැල්ලේ ඔය ඔක්කොම අපි කොච්චර හුස්ම ගත්තත් ඔය ඔක්කොම හුස්ම ටික සම්පූර්ණයෙන් එළියට යන්නේ නැහැ. යම් ප්‍රමාණයක් හැමදෙස්සම ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන එක තුල තමයි අර සෙම පටල හෝ මොන හැමෝ බැඳෙන්නම ඇතිගන්නේ. මේක නැති වෙනවා. අර හුස්ම ටික අපි හොඳට පිට කරලා කටයුතු කරපම්. මේක පුහුණු කරලා බලන්න ඔබට මම හිතන්නේ අත්දකින්න පුළුවන් ළමයි. මේක ටිකක් අමාරුයි. හැබැයි කරලා බලන්න. ඔබට දැනෙන ටිකක් අපහසුතාවයක් තිබ්බත් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හුස්ම තුල තියෙන වටිනාකම පිළිබඳව බොහොම
විශේෂ කාරණා රාශියක් පැහැදිලි කළා බණ්ඩාර මහත්මයා. අපි වෛද්‍යාචාර්යතුමාට තනුෂ්කර විප්‍රේකස්ව ආරච්චි මහත්මයාට යොමු වෙනවා. අවසන් මිනිත්තු කිහිපය හිතන්න යමක් දැන් හිතලා තියෙන්නේ දැනිලා තියෙන්නේ ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. අසංක මහත්තයා අපි මේ විතක ආදරයෙන්ද විතක සැරෙන්ද විතක කරුණාවෙන්ද මේ කරුණ කියන්නේ කායිකවත් තියෙන බද්ධ වෛරයක් පිළිමහා ගන්නවත් කායිකවත් තියෙන අනතමානී ගුණය නැතිකමටවත් එහෙම එකකට නෙවෙයි. අපට ඕනේ රාවණා යුගයක් නැවත මේ ලංකාවේ ඇති කරන්නයි මේ කුංචි උත්සාහය තියෙන්නේ. මේ වෙනුවෙන් අප කියන දේ කියන්න බය නැහැ. මොකද මම සිංහලෙක් ඉන්නවා. මම සිංහලෙක්. සිංහලයා කියන කට කෑවත් කියන දේ කියන එක්කෙන. ඔබතුමා කිව්වාගේ වරදක් වුණා නම් පිළිගන්න කෙනෙක්. හෙට මම මේ අද කියපු දේ වරදයි කියලා තේරුනොත් මම සමාව ගන්නවා. නමුත් මම කියන්නේ ඉස්සෙල්ලා ගොඩක් කල්පනා කරලා බලලා කියන්නේ. ඒක නිසා මට පෞද්ගලික වරප්‍රසාද මම කිසි තැනක බලාපොරොත්තු වෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් මන් දෙයක් බලාපොරොත්තු නැහැ. ඒකයි මම කියන දේ කියන්නේ. තව එකක් මම අපේ ආයුර්වේද වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍ය මහතුන්ට මේ වෙලාවේ කියන්න ඕනේ. ඒක තමයි දැන් අපි කෑ ගහනවා අපි අතේ බේත් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය මහතුරුත් ඒක කියනවා. ඕන් ගතෙත් තියෙනවා. මම නෑ කියන්නේ නෑනේ. අපි නෑ කියන්නේ තියෙනවා. ඕන් අතෙත් තියෙනවා අපි අතෙත් තියෙනවා. දේශීය අපි දෙකොල්ලම දේශීය. මං කිව්වේ එලහරකයි මීහරකයි තමයි කන්නේ එක තනකොලේ. වෙනස් කරන්න බෑ. අපි එකට ඉන්න ඕනේ. අපිට වෙනම වෛද්‍ය සභාවල් සංගම් ඕනේ නෑ. එක වෛද්‍ය සභාවයන් හැබැයි අර පොඩි ગેප් එක නැති කරන්න. ඒක කරන්න පුළුවන් වර්තමාන ඇමැතුමාට කරනවා නම්. එතකොට ඉදිරියේදී මේ දේශීය වෛද්‍යවරුන්ට බණ්ඩාර මහත්තයා ආයුර්වේද වෛද්‍යවරුන්ට මේ කෑ ගහන වෛද්‍යවරු ටිකට අභියෝගයක් තියෙනවා. ලෝකයේ මේ පෙරදිග රටවල් වලට ලංකාව විශේෂයෙන් අපිට නව නිෂ්පාදනයක් නව දෙයක් අපේ දෙයක් එනවට අංකුව ඒකයි තාම අපි නිදහස් වෙලා නැහැ. යුරෝපේනුයි අග්නිකද ආසියාවෙනුයි අපි නිදහස් වෙලා නැහැ. අපි අටක් කරගෙන ඉන්නේ. අපිට නැගිටින්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි බේතක් හොයාගත්තොත් මේකට හොයාගන්න දෙන්නෙත් නැහැ. නැත්තම් අවුරුද්දක් ගත වෙලා තාම අපේ දේශීය බේතක් හොයාගන්න බැරුණා කියන්නේ මෙච්චර දක්ෂ වෛද්‍යවරු ඉන්න රටේ. ඒකට අවස්ථාව නැති කළා. නැති කලේ බටහිර රටවල ඒජන්තයෝ බණ්ඩාර මහත්තයා. අනිවාර්යයෙන්. හරි ඒජන්තවරු මේක නැති කරන්නේ. ඒ අවස්ථාව දෙන්නේ නැහැ. අපි මේ පෞද්ගලිකව කෑ ගහනකොට අපේ ධන හිසින් පහලට කඩලා අපිව උත්පල කරන්න ඊගාවට මොන ඒකට තියෙන හොඳම උදාහරණයක් වෙයි අන්තිමේ නිකරුණේ වෙද මහතුරුන්ට කියයි PCR පොසිටිව් අන්න අහවල් කෑ ගහපු වෙද මහත්තයාට කොරෝනා හැදිලායි කියලා. ඕක වෙනවමයි. ඒ හින්දා ඒ අභියෝගය එනවා ඉස්සරහට මේ කෑ ගහන කෑ ගැහිල්ලට. ඒ මාරකේ තියෙනවා. ඔබතුමා ගාවට හැම ලෙඩෙක්ගෙම පරිස්සම් වෙන්න. කෑම ගේන හැම දෙනෙක් කෑම කනකොට හරි පරිස්සම් වෙන්න. මම වෙද මහතුරුන්ගේ ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ. ගෙදරින් කෑමක් ගේන්න, ගෙදරින් වතුර එක ගේන්න. ඔබතුමාලා අපිව අනතුරේ හෙලලා ඒ තුලින් දේශීය වෙදකමත් ආයුර්වේදයට නිග්‍රහ කරන්න මිනිස්සු ඕන් තරම් බලාගෙන ඉන්නවා ඉදිරියේදී. ඔවුන් මේකට ක්‍රියාමාර්ග කැස කැවීම් දැනටමත් කරනවා. හරි? ඒ කැස කැවීම් වලට මූණ දෙන්න සූදානම් වෙන්න. ඒක අපි ළඟ අපි බාරගත යුතු අභියෝගයක්. අපට හැදුනොත් අපි අතේ බේත් තියෙනවා. මැරෙන එක ස්වභාව ධර්මයේ දෙයක්. මැරෙන්නත් පුළුවන්. නමුත් ස්වභාව ධර්මයේ අධි දෙයක් මරණ මං කිව්වේ ස්වභාව ධර්ම නීතියට අපි කවුරුත් යටත්. කර්මයේ අපි කවුරුත් යටත්. මම හෙට කොරෝනා හැදිලා මැරෙන්න මගේ කර්මයේ තියෙනවනම්. ඒක මේ එන්නතක් ගැහුවා කියලාවත් බේත් බිව්වා කියලාවත් ඒක වෙනස් කරන්න බෑ අසංක මහත්තයා. ඒ නිසා මේ අවදානම තේරුම් ගන්න ආයුර්වේද වෛද්‍යවරු දේශීය වෛද්‍යවරු දෙකොල්ලම මේ කෑ ගහන කෑ ගැහිල්ල නවත්තන රැල්ලක් එනවා. මේ රැල්ලට මූණ දෙන්න සූදානම් වෙන්න ඒ වෙලාවෙදිත් මේ වගේම කෑ ගහන්න පුළුවන් වෙන්න හිත හයිය කරගන්න. එක්කෝ නිහඬ වෙන්න හිත හයිය කරගන්න. ඒක මගේ එක ඉල්ලීමක්. ඒ වගේම මම කියන්නේ මේ සියත නාලිකාව මේ වැඩසටහන ආරම්භ කරපු දවසේ ඉඳලම අද වෙනකල් මේ රටේ මිනිස්සුන්ට සිංහලයන්ට හැදෙන හැටි කිව්වා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. මේ ප්‍රියන්ත කාර්යපුරු මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය මේ කරන වෙහෙස මොන්ට ಜಾති මතු ඉපදෙන ආත්මවලදීත් හොඳ සිංහලෙක් වෙන්න පුළුවන් මේ කරන පිනෙන්.
අසංක මහත්තයා මේ ඇවිල්ලා දෙන උත්ප්‍රේරකයේ කොච්චර වටිනවද කියන එක දේශකයන්ට මේ ලබා දෙන උත්ප්‍රේරකයේ ඉතා වටිනවා. මේක හුදු මාධ්‍යවේදියෙක් කරන දෙයක් නෙවෙයි මේක. ඒකත් එන්න ඕනේ අපේකම තියෙන මිනිස්සෙක්ගෙම ඒක එන්න ඕනේ. ඒක ඔබතුමාගෙන් අපි දැන් අවුරුදු ගානක් තිස්සේ අවුරුද්දක් දෙකක් තිස්සේ අපි අත්විඳිනවා. ඒ නිසා මේ අපේ වැඩසටහන් අපේ බාලසූරිය මහත්මයා නිෂ්පාදකතුමා එතුමා මේක සංවිධානය කරන හැටියට මේ තරම් දුරට මේ වැඩසටහන ගලාගෙන යන්නේ ඒකයි මේ හරි ලස්සනට මේක සංවිධානය කරනවා. අපිට නිදහස දීලා තියෙන ඕන දෙයක් කතා කරන්න. ඒකින්ද අපිත් බය නැතුව කතා කරනවා. අපේ කටවල් වලට ඉබ්බෝ දාලා නෙවෙයි මෙතෙන්ට ගේන්නේ. නරකම දෙයක් කියවනොත් කපලා දානවා නැත්තම් මේ ඒ ටික දානවා. අපි කියන්නේත් නෑ හොඳ නැති දේවල්. අපි කියන්නේත් මේ හෙළ යන්න සිංහල යන්න දැන්වත් නැගිටියව කියලා. එහෙනම් අද කියන්නේ අදට කියලා යන්න තියෙන්නේ දැන්වත් නැගිටියව සිංහලෙක් වේව ඉස්සෙල්ලාම හොඳ බෞද්ධෙක් වේව තොපි බෞද්ධයෝ නා අන්න එදාට මේ රට හදන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. උඹලම හැදුනහම අපිම හැදුනහම මේ රට ඉබේම හැදිලා තියෙයි. ඔය එක් කවුරුවත් අපිව පාලනය කරන්න ඕනේ නැහැ. අසංග මට මිනිත්තුවක් දෙන්න. ඔව්. මොකද ඇත්තටම මේ පියන්ත කාර්යපෙරුම මහත්මයා මේ කරන මේ විශාල මේ රාජකාරිය නැත්තම් මේ කරන කැපකිරීම මොකද මම මේට කලින් මේ මහා රාවණයන් ගැනම කතා කරපු නාලිකාවක මම වැඩ කරා. මම වැඩසටහනක් පටන් ගත්තා. බොහොම අඩු කාලේ අපි දිව්වේ. මේක කරන්න බැරි වුණා. ඒක උපංගේ මලගයක් වුණා. හැබැයි සතුටුදායක දෙයක් තියෙන්නේ මේ සියත කරන මේ කටයුත්තට පියන්ත කාර්යපෙරුම මහත්මයා ඒ වගේම අපේ සභාපතිතුමා මේ සියලු දෙනාම මේ කාර්යමණ්ඩලයේ මේ අපිට උදව් කරන කැමරා ශිල්පියෙ ඉඳලා විශේෂයෙන්ම මේකට මාර කැපවීමක් තියෙන පුදුම කැපවීමක් තියෙන අපේ බාලසූරිය මහත්මයා ඇතුළු මේ හැම දෙනාම එකතු වෙලා මේ කරන වැඩේ මං හිතන්නේ විශ්ව දායාදයක් නිසා දෝ මන් දන්නේ නොනවත්වා පවතිනවා. වසර ගානක් ගිහිල්ලත් විවිධ හේතු පරාසයන් තුළ මේක මොන බාධක තිබ්බත් කොරෝනා වෛරසය තිබ්බත් මම හිතන්නේ අපි කවදාකවත් මේ වැඩසටහන නතර කරේ නැහැ. මේ වැඩසටහන නොකඩවා ගලාගෙන ගියා. නොකඩවා අවශ්‍ය කරන මූලික දේවල් මිනිස්සු තුළ මිනිස්සුන්ගේ හැඟීම් ඇති කරන්න උද්දීපන ඇති කරන්න මේ කාලේ මේ හැම තප්පරයක්ම සල්ලි. හැම මිනිත්තුවක්ම සල්ලි. හැබැයි ඒ සල්ලි පරමාර්ථ කරගන්න නැතුව මූල්‍ය සීමාවේ නොගොස් මේ කරපු සේවය මම හිතන්නේ අති ප්‍රබලයි. ඒ නිසා හරිම වටිනවා. ඒ වගේම පියන්ත කාර්යපෙරුම මහත්මයාගේ තියෙන සංකල්පයට අනුකූලව කරන ඒ පහන බ්‍රහස්පති දවසේ ඔබත් දල්වන්න. ඔබත් ප්‍රාර්ථනා කරන්න මේ විශ්වයට ඔබේ ජාතියට ඔබේ රටට ඔබේ මේ විශ්වයට ආලෝකයක් වෙන්න මහා ශක්තිය උද්දීපනය වෙන්න කියලා. එතුමාගේ මේ ගමනට මේ දෙන අපිට දෙන සහයෝගයට මේ රට මේ විදිහට ගොඩනගන්න හදන උදව් කරන මේ එයා නැත්තම් මේ වටිනා කාලේ අපි වෙනින් දෙනවට එතුමාටත් කාර්යමණ්ඩලයටත් බොහොම ස්තුතියි සියත නාලිකාවටත් ස්තුතියි කියලා කියන්නම අවශ්‍ය වුණා. ඔබට බොහෝ දේවල් හිතන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතුමන්ලා දෙන්නම කිව්වා වගේ පහුගිය සතියන්තේ සුන්දර ඉරිදාවට පොඩි අසනීප ගතියක් තිබිලා මට එන්න බැරුව ගියා. නමුත් කුමන හෝ බාධක තිබුණත් සිත රාවණා වැඩසටහනට එන්නට නොපෙනෙන සබදාහමේ ශක්තිය නිරන්තරයෙන්ම ලැබෙනවා. එය හරිම පුදුමයි. ඒ ශක්තිය අත්විඳින්න පුළුවන් ඔබට. ඒ වෙනුවෙනුයි මේ සියල්ල කියන්නේ. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඕගොඩපොළ වෙද පරම්පරාවේ වර්තමාන නියෝජනය රාජකීය වෙද පරම්පරාවක් ඒ සියලු දේවල් රැකගෙන අනාගතයට උරුම කර දෙන්නට දරන වෙහෙස මහන්සිය ශාල දුරක ඉඳලා මේ වැඩසටහනට එන්නේ ශාල වේලාවක් ගත කරගෙන ඒ කිසිම දෙයක් නිසා නෙමෙයි මේ රටට මේ ජාතියට යමක් කරන්න අබමල්ලේ වෙද මහත්මයා කියන බොහොම ආදරණීය නාමයෙන් ගමේ ප්‍රදේශවාසීන් හඳුන්වනවා වෛද්‍යාචාර්ය තනුෂ්ක රවිප්‍රිය කස්තූරි ආරච්චි මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනයේ වේවා තවත් බොහෝ දේ කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවශ්‍ය බොහෝ වේවා කියලා. අවශ්‍ය බොහෝ වේවා. මේ වැඩසටහන ආරම්භ කරපු දවසේ ඉඳලා අපිට එක මොකක් හරි ගැටලුවක් ආපු වෙලාවක එතුමන් ගුරුවරයෙක් වගේ ඕනෑම වෙලාවක සහෝදරයෙක් වගේ ඉන්නවා දුර ගමන් යන්න ළඟ ගමන් යන්න ඕනෙම තැනකට අපිත් එක්ක එනවා මේ වැඩසටහනත් එක්ක විශේෂයෙන්ම ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව අපේ මනස වසාගෙන හිටි සලුව ඉවත් කරලා සැබෑ ජ්‍යොතිෂ විද්‍යාව කියන කාරණාව අපිට පැහැදිලි කරපු රටට පැහැදිලි කරපු ලෝකයට පසක් කරපු গুপ্ত විද්‍යාචාර්ය গুপ্ত විද්‍යා ශිරෝමණී ජ්‍යොතිෂ රත්න දේශමාන්‍ය ප්‍රවීණ ජ්‍යොතිර්වේදී
එම් බණ්ඩාර මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙමින් අසහනයටපත් වෙච්ච කාත් කවුරුවත් නැතිව කියාගන්නට බැරි ප්‍රශ්න ඇති වෙච්ච ඒ සියලු දෙනාට උදව් උපකාර කරන්නට තවත් බොහෝ දේ කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඒ වගේම අවශ්‍ය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවශ්‍ය බොහෝ වේවා. වැඩසටහන නරඹන ඔබට මේ කාලය ඔබ ඊටාම ප්‍රවේශමින් ගත කළ යුතු කාලයක්. අපිට අහිමි වුණු අපේ අතීතය ඒ රාවණා යුගය යලි බිහි කරන්නට ඔබ දල්වන විශේෂයෙන්ම ප්‍රියන්ත කාර්යපරු මහත්මයාගේ ඒ සංකල්පය මත එතුමන්ගේ ඉල්ලීම මත ඔබ දල්වන පහනින් මේ ජාතිය මේ රට ඔබ සියලු දෙනාටම ආලෝකය ලැබේවා. ඒ ආලෝකය සමගින් අප ජාතියක් විදිහට තවත් බොහෝ දේ කරන්නට අප සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.